අයිබෝන් පුතේදුවේ අද දවසේ අපි නව අලුත් පාඩම් මේකකය ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. හරිද? right. අද දවසේ අපි පටන් ගන්නේ අලුත් පාඩම ඒ තමයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. ඒතර අලුත් පිටුවකට ඇවිල්ලා අද සම්බන්ධ වෙච්ච දරුවෙක් නම් අද සම්බන්ධ වෙච්ච දරුවෙක් නම් හරිද? අලුත් පිටුවකට අලුත් පොතක නේද? අලුත් පිටුවක ලස්සනට පටන් ගන්න මාතෘකාව නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. හරිද? මොකද නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. දැන් හරියද? පොඩ්ඩක් කියන්න ඇහෙනවද පේනවද කියලා පොඩ්ඩක් අපට කියන්න. ඇහෙනවද පේනවද? හරිද? right. right. ඇහෙනව පේනව නේද? හොඳයි. right එහෙනම් පටන් ගමු වැඩේ. අද ඉඳලා මේ උගන්වන දේ YouTube එකට දාන්න. හරිද? අද ඉඳලා උගන්වන දේවල් ටික රෙකෝඩ් කරලා Facebook එකටයි YouTube එකටයි දාන්න. ඔබට පන්තියට සහභාගී වෙන්න බැරි වුණොත් Facebook එකට හරි YouTube එකට හරි ගියාම බලන්න පුළුවන්. රුවන් පනංගල කියලා ගිහුවම ඔය දෙකේම බලා ගන්න පුළුවන්. හරිද? right. පටන් ගමු වැඩේ. පුතේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. ලස්සන මාතෘකාව ලියන්න. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. ලස්සන මාතෘකාව ලියන්න. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. හරිද? ලස්සන මාතෘකාව ලියන්න. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. හරි. උදේ බලමු නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියන පාඩමට කලින් මාතෘකාවට එන්න කලින් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ගැන කතා කරන්න කලින් මොකද්ද මේ රටක නිෂ්පාදන හැකියාව කියලා කියන්නේ? මොකද්ද මේ රටක නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද? මේ නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද? හැකියාව. පුතේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයට කලින් අපට බලමු නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද කියලා. පුතේ නිෂ්පාදන හැකියාව කියන්නේ යම් රටකට නිපදවාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයට කියන නම නිෂ්පාදන හැකියාව. නම් පුතේ මොකක්ද නිෂ්පාදන හැකියාව කියන්නේ? යම් කිසි රටකට නිපදවාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයට කියන නිෂ්පාදන හැකියාව. නම් මොකක්ද පුතේ නිෂ්පාදන හැකියාව කියන්නේ? අපි ඉස්සෙල්ලම බලමු මොකක්ද මේ නිෂ්පාදන හැකියාව කියන්නේ කියලා. යම් කිසි රටකට නිපදවාගත හැකි හදාගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණයට කියනවා පුතේ ඒ රටේ නිෂ්පාදන හැකියාව. මොකද කියන්නේ? ඒ රටේ නිෂ්පාදන හැකියාව. තව සමාන වචන කියමු. නිෂ්පාදන හැකියාවට තව වචනයක් කියමු. මොකක්ද? නිෂ්පාදන ධාරිතාව. නිෂ්පාදන හැකියාවට තව නමක් කියමු. මොකක්ද කියනනම්? නිෂ්පාදන ධාරිතාව. තව කියනවා පුතේ විභව නිෂ්පාදන හැකියාව. විභව නිෂ්පාදන හැකියාව නැත්නම් කියනවා විභව නිමවුම කියලා කියනවා. එහෙනම් නිෂ්පාදන හැකියාව කියන එකට අපි සමාන වචන කීපයක් කතා කරනවා. මොකද වචන ටික පුතේ නිෂ්පාදන හැකියාව සරලම අදහස ගත්තොත් පුතේ රටකට නිපදවාගත හැකි
භාණ්ඩ හා සේවා ප්‍රමාණයට කියනවා නිෂ්පාදන හැකියාව. මොකක්ද නිෂ්පාදන හැකියාව කියන්නේ? රටකට නිපදවා ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. එතකොට මේ නිෂ්පාදන හැකියාව කියන්නේ සමාන වචන කීපකින් මම කියනවා. නිපදවා ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. දැන් තව වචනයක් කියනවා මොකද්ද? නිෂ්පාදන ධාරිතාව capacity. අයිත් එක්ක කියනවා පුතේ විභව නිමු. පුතේ මේ පාඩමෙන් පෙන්වන්නේ මෙන්න මේ දේ. රටක ආර්ථිකයට නිපදවා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය අපි පොඩි ප්‍රස්ථාර කැලලක් ඇඳලා පෙන්නනවා. මොකද මේක වෙන්නේ? රටක ආර්ථිකයට නිපදවන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය පොඩි ප්‍රස්ථාර කැලලක් ඇඳලා පෙන්නනවා. ඒක තමයි කියන්නේ මොකක්ද? නිෂ්පාදන හැකියාව ආයු වක්‍රය. එහෙනම් කියනවා පුතේ මොකක්ද? යම් කිසි රටකට නිපදවා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණයට කියනවා නිෂ්පාදන හැකියාව. ඒතර ලංකාවේ නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද? ලංකාවට නිපදවා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඔකට සමාන වචන කීපයක් වෙයි මොකක්ද? නිෂ්පාදන ධාරිතාව, විභව නිමූම. නිෂ්පාදන ධාරිතාව කියනවා විභව නිමූම කියන. හරිද? right. අපුතේ පාඩමට එන්න කලින් පොඩි ප්‍රවේශ වාක්‍යයක් ලියාගෙන වැඩේට බහිමු. ලියන්න මාතෘකාව පුතා මාතෘකාව මොකක්ද? නිෂ්පාදන හැකියාව ආයුම් වක්‍රය. ඒ යටතේ පළවෙනි වාක්‍යය. වීඩියෝ ඔන් කරගන්න පුතේ පුළුවන් අය වීඩියෝ ඔන් කරගන්න. right පටන් ගන්න. ලියන්න නිෂ්පාදන හැකියාව යන්නේ අය වාක්‍යයක් ලියලා ප්‍රවේශ වෙමු. නිෂ්පාදන හැකියාව යන්නේ අදහස් කරන්නේ නිෂ්පාදන හැකියාව යන්නේ අදහස් කරන්නේ යම් දෙන ලද අවස්ථාවක නිෂ්පාදන හැකියාව යන්නේ අදහස් කරන්නේ යම් දෙන ලද අවස්ථාවක නිෂ්පාදන හැකියාව යන්නේ අදහස් කරන්නේ යම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයක් සතු යම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයක් සතු සියලු සම්පත් යම් දෙන ලද අවස්ථාවක ආර්ථිකයක් සතු සියලු සම්පත් ආර්ථිකයක් සතු සියලු සම්පත් පවත්නා තාක්ෂණය යටතේ සියලු සම්පත් පවත්නා තාක්ෂණය යටතේ කාර්යක්ෂමව උපයෝජනය කළ විට ලබාගත හැකි right රතු පෙන අතර ගන්න ලබාගත හැකි රතු පෙන ලියන්නේ උපරිම තිරසාර නිමවුම් මට්ටමයි ලබාගත හැකි උපරිම
තිරසාර නිමවුම් මට්ටම. උපරිම තිරසාර නිමවුම් මට්ටම. උපරිම තිරසාර නිමවුම් මට්ටම. ඔය කිසිම ළමෙක් චැට් කරන්නේ නැහැ මේකේ. චැට් බොක්ස් එකේ තියෙන ප්‍රශ්න දාන්න විතරයි. මේ හසලක නවත්තන්න ඕන වැඩේ. හරිද? රයිට්. මේක මට ප්‍රශ්න දෙන ඒවා විතරයි. ඔය චැට් කරන්නේ නැහැ. හරිද? රයිට්. උපරිම තිරසාර නිමවුම් මට්ටමයි. ආයි බලන්න ලියුම එක. නිෂ්පාදන හැකියාව යන්නෙන් අදහස් කරන්නේ යම් දිනක අවස්ථාවක ආර්ථිකයක් සතුව පවතින සියලු සම්පත් පවත්නා තාක්ෂණ යටතේ කාර්යක්ෂම උපයෝජනය කළ විට ලබාගත හැකි උපරිම තිරසාර නිමවුම් මට්ටමයි. පුතේ මාතෘකාව නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. අපි ඉස්සෙල්ලම ගත්තා මොකද්ද නිෂ්පාදන හැකියාව කියන්නේ කියලා බලන්න. අපි ඉස්සෙල්ලම ගත්තා මොකද්ද නිෂ්පාදන හැකියාව කියන්නේ මොකද්ද කියලා බලන්න ගත්තා. පුතේ නිෂ්පාදන හැකියාව කියන්නේ රටක තියෙන සම්පත් ප්‍රමාණයෙන් නිපදවා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය. රටක සම්පත් සම්භාරයෙන් නිපදවා ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. හරිද? රයිට්. දැන් මම පුතේ රුලක් කරලා යන්න තව වාක්‍යයක් පිළිමු රුලක් කරලා. මෙය රත් බැර ගන්න වචන දෙකක් ලියන්න. විභව නිමවුම මෙය විභව නිමවුම කමා රත් බැරෙමයි නිෂ්පාදන ධාරිතාව විභව නිමවුම නිෂ්පාදන ධාරිතාව සමර්පෑරෙන් ලෙසද හැඳින්වේ. විභව නිමවුම නිෂ්පාදන ධාරිතාව ලෙසද හැඳින්වේ. විභව නිමවුම නිෂ්පාදන ධාරිතාව ලෙසද හැඳින්වේ. හරිද? රයිට්. එහෙනම් පුතේ අපේ මාතෘකාවට ආවා. මොකද අලුත් පාඩම පටන් ගත්තම පුතේ මෙතන ඉඳලා හැමදාම එන්න ඕන. පුතාට මග ඇරුණොත් එක පාඩමක් හරි YouTube channel එකට මේ උගන්වන එකේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ Facebook එකටයි. ටග් ගාලා ගියා බැලුවා. පුංචිවත් පාඩුවක් කරගන්න එපා. හරිද? ඔබේ දුරකථන මේ අන්තර්ජාල පහසුකම් නැති ප්‍රදේශවල ඉන්න දරුවන්ට කියන්න සිග්නල් තියෙන තැනකට එන්න YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ගෙදර ගිහින් බලන්න. පැහැදිලිද? රයිට්. හොඳයි. එහෙම පහසුකමකුත් අද ඉඳලා ඔබට ලබා දෙනවා. එහෙනම් අපි කතා කරන්නේ රටකට නිපදවා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය හෙවත් නිෂ්පාදන හැකියාව ගැන. හරිද? රයිට්. පුතේ රටක නිෂ්පාදන හැකියාවට වඩා කලින් රටක නිෂ්පාදන හැකියාව ගැන කතා කරන්න කලින් මම පොඩි උදාහරණ කීපයක් ගන්නම්. අයි පොඩි උදාහරණ නම් අදහස අවබෝධ කරගමු. රටක නිෂ්පාදන හැකියාව මායිම ගැන කතා කරන්න කලින් අයි පොඩි උදාහරණ කීපයක් ගමු. හරිද? මම මෙහෙම කරමු. මං කියනකො මෙහෙම. ඔන්න පන්තියක් තියෙනවා පුතේ. පන්තියක්. හරිද? පන්තියක් තියෙනවා. මේ පන්තියේ බංකු 50ක් තියෙනවා. ඔන්න දැන් රට ගැන කතා කරන්න කලින් පොඩි උදාහරණ ටිකක් අරන් පුතාට මේක පැහැදිලි කරන්න. මොකක්ද මේ නිෂ්පාදන හැකියාව කියන්නේ? හරිද? එතකොට ඔන්න බංකු තියෙනවා කියද්ද 50. ඔන්න ටියුෂන් පන්තියක් කියලා බංකු තියෙන 50. බංකු 50ක් තියෙනවා. එතකොට මේ එක බංකුවක වාඩි වෙන්න පුළුවන් ළමයි 4 දෙනෙක්. එක බංකුවක වාඩි වෙන්න පුළුවන් ළමයි කීයද? 4 දෙනෙකුට වාඩි වෙන්න පුළුවන්. මට කියන්න පුතේ නිෂ්පාදන හැකියාව කීයද? අගල කියන්නේ නිෂ්පාදන හැකියාව කීයද? එහෙනම් බලන්න පුතේ හොඳට බංකු 50. එක බංකුවක වාඩි වෙනවා පුතේ කී දෙනෙක්ද? 4 දෙනෙක්. බංකු 50යි එකක වාඩි වෙනවා කී දෙනෙක්ද? 4 දෙනෙක්.
එහෙනම් මට කියන්න පුතේ මේ පන්තියේ නිෂ්පාදන හැකියාව කීයද? නිෂ්පාදන හැකියාව. උගන්වන්න පුළුවන් ළමයි ප්‍රමාණය කීයද? 4 බැගින් 50 ගියේ 200යි. ඔන්න නිෂ්පාදන හැකියාව. එහෙනම් මේ පන්තියේ නිෂ්පාදන හැකියාව කීයද? 200යි. හරිද? මේ පන්තියේ නිෂ්පාදන හැකියාව කීයද? 200යි. එතකොට මම මේ දෙන වචන දෙයක් මේ ගැඹුරු පාඩමකට එන්නේ මේ පොඩි පොඩි උදාහරණ දීගෙන එන්ටර් වෙන්න හදන්න. හොඳට බලාගෙන ඉන්න. එතකොට පුතේ නිෂ්පාදන හැකියාව කීයද? 200යි. මම දැන් වචන දෙකක් එකතු කරනවා. මේ බංකු 50ට මම කියනවා සම්පත් තියෙන ප්‍රමාණය. මම බංකු 50ට කියනවා පුතේ වචනයක් මොකක්ද කියන්නේ? සම්පත් සම්භාරය. සම්පත් තියෙන ප්‍රමාණය. බංකු 50 කියන්නේ මොකද්ද? සම්පත් තියෙන ප්‍රමාණය. මම මේ එකක වාඩි වෙන ප්‍රමාණයට කියන නම. පුතට මතකද ඵලදායීතාව කියලා පාඩමක් ඉගෙනුවා? ඵලදායීතාව කියන්නේ පුතේ එක සාධකයකින් ලබා ගන්න පුළුවන් ප්‍රමාණය. මතකද මම මතක් කරන්නම්. ගොවියෝ 10 දෙනෙක් කුඹුරු කොටලා ගොවියෝ 10 දෙනෙක් කුඹුරු කොටලා අක්කර 10ක් වගා කරලා වී කිලෝ 500ක් ගත්තා. අක්කර 10යි වී කිලෝ 500යි. ඵලදාව කීයද? 500 බෙදුව 10න් එක කී 50. ඒතර එකකට අදාළ ප්‍රමාණයට අපි කියන පුතේ නම මොකක්ද? ඵලදායීතාව. එහෙනම් පුතේ එකක වාඩි වෙන්න පුළුවන් ළමයි 4ක් අපි ඒකට කියනවා පුතේ නම මොකක්ද? ඵලදායීතාව. ඵලදායීතාව. එනම වචන දෙකක් ඔන්න ওই මනසට දැන්. පන්තියේ බංකු 50ක් තියෙනවා. ඔය බංකු 50ට අපි කිව්ව නම සම්පත් සම්භාර. සම්පත් තියෙන ප්‍රමාණය. සම්පත් තියෙන බංකු 50. එක බංකුවකින් ඵලදාව ගන්න පුළුවන් ප්‍රයෝජනය ගන්න පුළුවන් කීයක් වැඩි කරන්න පුළුවන් ළමයි 4යි. එහෙනම් පුතේ ඵලදායීතාව කීයද? 4යි. එහෙනම් මම අහනවා පුතාගෙන් නිෂ්පාදන හැකියාව කී? බංකු 50යි ළමයි 4යි කීයද? ඵලදායීතාව නිෂ්පාදන හැකියාව 200. අපි කතා කරන්නේ පුතේ හැකියාව ගැන. ඇත්ත වශයෙන් හදන ප්‍රමාණයක් ගැන නෙවෙයි. අපි කතා කරන්නේ පුතේ හැකියාව ගැන. ඇත්ත වශයෙන් හදන ප්‍රමාණයක් ගැන නෙවෙයි. හරිද? ඇත්ත වශයෙන් හදන ප්‍රමාණයක් ගැන නෙවෙයි. ටියුට් එක මොකුත් නෑ පුතේ නෝට් එක ලියන්නේ. ටියුට් එක තියෙන්නේ අභ්‍යාස කරන්න. හරිද? එතකොට මේ හැකියාව 200යි. සමහර වෙලාවට ඇත්ත වශයෙන් ඉන්නේ ළමයි 20යි. ඇත්ත වශයෙන් ඉන්නේ ළමයි 10යි. ඇත්ත වශයෙන් ඉන්නේ ළමයි 5යි. එහෙනම් පුතේ අපි කතා කරන්නේ ඇත්ත වශයෙන් ඉන්න ප්‍රමාණය ගැන නෙවෙයි මොකක් ගැන? හැකියාව ගැන. හරිද? right. මේ බලන්න හොඳ. තව. ඔන්න වත්තක් තියෙනවා. ගොවිපලක් තියෙනවා. හරිද? තවත් එකක් අපි ගොවිපලක් ගන්න. මේ ගොවිපලේ පුතේ අක්කර තියෙනවා අක්කර 10ක් තියෙනවා. අක්කර 10ක් තියෙනවා. වගා කරන අක්කර 10ක් තියෙනවා. පුතේ එක අක්කරයකින් අස්වැන්න ගන්න පුළුවන් කිලෝ 500. අක්කරයක ඵලදාව කීයද? 500. මම අහනවා පුතාගෙන් සාමාන්‍යයෙන් අක්කරයකින් ගන්නවා කිලෝ කීයද? 500. අයල් මට ගොවිපලක ඉඩමක වගාවක් ඇතුලේ අක්කර තියෙන කීයද? 10යි. සාමාන්‍යයෙන් අක්කරයකින් අස්වැන්න ඵලදාව ගන්න පුළුවන් කිලෝ කීයද පුතේ? 500. එනමට අර වචන දෙක මම මෙතෙන්ට සෙට් කරනවා. මොකද අක්කර 10 කියන්නේ සම්පත් සම්භාර. සම්පත් ප්‍රමාණය.
සම්පත් සම්භාරය. එක අක්කරයකින් ගන්න කිලෝ ප්‍රමාණය කියන්නේ වචන දෙමු. අනේ කතා කරන්න. එක අක්කරයකින් ගන්න කිලෝ ප්‍රමාණය කියන්නේ මොකද්ද? ඵලදායි තමයි. එහෙනම් මට කියන්න පුතේ මේ ගොවිපලේ නිෂ්පාදන හැකියාව කීයද? 5000. මගේ ප්‍රශ්නේ මේ ඇත්ත වශයෙන් හදන ප්‍රමාණයක්ද? මේ ඇත්ත වශයෙන් හදන ප්‍රමාණයක් නෙවෙයි. හැකියාව පුළුවන් ප්‍රමාණය. සමහර විට මේකේ ඇත්ත වශයෙන් හදන්නේ 5000ක් වෙන්නත් පුළුවන් 5000කට අඩු වෙන්නත් පුළුවන්. අපි කතා කරන්නේ මේ පාඩමේ පුතේ ඇත්ත වශයෙන් හදන ප්‍රමාණය ගැන නෙවෙයි. මොකක් ගැන? හැකියාව ගැන. හරිද? මම මේ වන්නත් තව උදාහරණයක්. ඔබේ ගෙදර වතුර ටැංකියේ හැකියාව කීයද? කැපැසිටි එක කීයද? ටැංකිය ගහලා තියෙනවා ලීටර 500යි. මෙන්න ටැංකිය නිෂ්පාදනය වල ගෙදර ටැංකිය ගත්තා. අපි උදාහරණ ගණනාවක් කතා කරලා බලමු. ඔන්න ටැංකිය ගත්තා. මේකේ ගහලා තියෙනවා පුතේ උඩම කැපැසිටි එක කීයද? ලීටර 500යි. ඔන්න ඔක තමයි අපි කියන්නේ මොකක්ද? නිෂ්පාදන හැකියාව. එහෙනම් ඔබේ ගෙදර වතුර ටැංකියේ නිෂ්පාදන හැකියාව කීයද? ලීටර 500. ඔය දරු උඩ බලන් ඉන්නේ මේ බෝඩ් එක බලනවා. මේ මෙහෙම බලන් ඉන්නේ. හරිද? නිෂ්පාදන හැකියාව කීයද? 500යි. හැබැයි ඇත්ත වශයෙන් තියෙන්නේ 500ක් වෙන්නත් පුළුවන්. ඊට වඩා අඩු ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්. පාඩම වල ඕනනම් කම්පියුටර් එකට බලන්න. හරිද? හරිද? right. අපි කතා කරන්නේ ඇත්ත වශයෙන් තියෙන වතුර ප්‍රමාණය ගැන නෙවෙයි. අපි කතා කරන්නේ මොකක් ගැනද? හැකියාව ගැන. අපි කතා කරන්නේ පන්තියේ ඇත්ත වශයෙන් ඉන්න ළමයි සංඛ්‍යාව ගැන නෙවෙයි. පන්තියේ නිෂ්පාදන හැකියාව ගැන. හදන්න පුළුවන් ප්‍රමාණය ගැන. අපි කතා කරන්නේ මේ ගොවිපලෙන් ගන්න ඇත්ත කිලෝ ගාන ගැන නෙවෙයි. ඇත්ත කිලෝ ගාන ගැන නෙවෙයි. අපි කතා කරන්නේ මේ ගොවිපලෙන් නිපදවන්න පුළුවන් ප්‍රමාණය ගැන. පැහැදිලිද? right. හොඳයි. එහෙනම් පුතේ මේ පාඩමේ අපි කතා කරන්නේ මෙන්න මේ දේ. නිෂ්පාදන හැකියාව ගැන. එහෙනම් මට දැන් පුතා කියන්න අපි මේක ආදේශ කරමු රටකට. හරිද? දැන් අපි මේක ආදේශ කරමු කාටද පුතේ? රටකට. මට දැන් පුතා කියන්න රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකයි. රටක දැන් මේකම තමයි. රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකයි. මොකද පුතේ සාධක දෙක? මේකම තමයි. මොකද සාධක දෙක? සම්පත් සම්භාරයයි සාධක ඵලදායීතාවය. එහෙනම් පුතේ අපි පුංචි උදාහරණයෙන් කතා කරලා ඉවර වෙලා යන් දැන් රට ගැන කතා කරා. යන් දැන් මොකක් ගැන කතා කරන්නද? රට ගැන කතා කරන්නේ. අපි යන් දැන් රට ගැන කතා කරා. පුතේ මෙන්න රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකක්. රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකක්. දැන් ගන්න පුතා. එක මොකද්ද? සම්පත් සම්භාරය. සම්පත් සම්භාරය. පුතේ අපි කරනවා රටකට නිපදවා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය තීරණය කරන සාධක දෙකයි. ඒක මොකක්ද පුතේ? සම්පත් සම්භාරය. පුතේ සම්පත් සම්භාරය කියන්නේ මෙන්න මේක. මේ රට සතුව අපි දන්නවා සාධක හතරක් තියෙනවනේ. මොකක්ද සාධක හතර? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය කියනෝන ව්‍යවසාය. එහෙනම් පුතේ රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන්නේ කරුණු දෙකක් මත. එක තමයි පුතේ මොකක්ද? සම්පත් සම්භාරය. පළවෙනි එක මොකක්ද පුතේ? සම්පත් සම්භාරය. දෙක
එක සාධකයකින් හදන්න පුළුවන් ප්‍රමාණය හෙවත් වචනයක් වල එක සාමෙන් පළවෙනි එක මොකද්ද? භූමිය කොච්චර තියෙනවද? ශ්‍රමිකයෝ කොච්චර ඉන්නවද? ප්‍රාග්ධනය කොච්චර තියෙනවද? ව්‍යවසාය කොච්චර තියෙනවද කියන්නේ. මම ඊට පස්සේ අහනවා දෙවෙනි එක තමයි පුතේ. එක සාධකයකින් හදන්න පුළුවන් ප්‍රමාණය හෙවත් අනේ තෝසන්ති. එකකට හදන්න පුළුවන් ප්‍රමාණයට අපි කිව්වා. එක ශ්‍රමිකයෙකුට හදන්න පුළුවන් ප්‍රමාණය. එක ඉඩමකින් ගන්න පුළුවන් ප්‍රමාණය. එක මැෂින් එකකින් ගන්න පුළුවන් ප්‍රමාණය. කො වචන එන්න ඕන. මොකද උදේ දෙක? සාධක ඵලදායිතා. එහෙනම් මගේ පුතේ නිෂ්පාදන හැකියාව කියන්නේ රටකට නිපදවාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. රටකට නිපදවාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. රටකට නිපදවා ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය කොටස් දෙක කරුණු දෙකක් මත තීරණය වෙනවා. මොකක්ද කරුණු දෙක? එක සම්පත් සම්භාරය. මොකක්ද මේ සම්පත් සම්භාරය කියන්නේ? ඒ රට සතුව භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කොච්චර තියෙනවද කියන එක මත. කොච්චර තියෙනවද කියන්නේ. සාධක ඵලදායිතාව කියන්නේ ඒ එක සාධකයකින් කොච්චර ප්‍රමාණයක් හදන්න පුළුවන්ද කියන එක. හරිද? එහෙනම් අපි කියමු මොකද්ද? සාධක කොච්චරද එකකින් හදන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද කියන එක මතයි අපි නිෂ්පාදන හැකියාව තීරණය වෙන්නේ. මම අර කිව්වේ බංකු 50 කිව්වේ සම්පත් සම්භාරය. එකක වාඩි වෙන ළමයි ප්‍රමාණය කිව්වේ ඵලදායිතාව. එහෙනම් පුතේ අපි කියනවා රටක නිෂ්පාදන හැකියාව. ඒ කියන්නේ රටකට හදන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය තීරණය වෙන්නේ කරුණු දෙකක් මත. මොකද පුතේ කරුණු දෙක? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කොච්චර තියෙනවද කියන එක. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය තියෙන ටිකට අපි නමක් කියමු මොකද? සම්පත් සම්භාරය. දෙක එක සාධකයකින් කොච්චර හදන්න පුළුවන්ද කියන එක. සාධක ඵලදායීතාව. රුල කරලා යන්න තියෙන්නේ. රුල කරලා යන්න. ඔය දැන් සම්බන්ධ වෙච්ච දරුවා රූල් 10ක් විතර දීලා පටන් ගන්න. හරිද? රයිට් එකෙන් ලියන්න. මෙය සැබෑ නිමවුම් මට්ටමක් නොවන අතර මෙය සැබෑ නිමවුම් මට්ටමක් නොවන අතර මෙය සැබෑ නිමවුම් මට්ටමක් නොවන අතර එමගින් නිරූපණය වන්නේ එමගින් නිරූපණය වන්නේ අත්කරගත හැකි එමගින් නිරූපණය වන්නේ අත්කරගත හැකි නිමවුම් මට්ටමකි. අත්කරගත හැකි නිමවුම් මට්ටමකි. එනම් නිපදවිය හැකි ප්‍රශස්ත නිමවුම් මට්ටමයි. එනම් නිපදවිය හැකි ප්‍රශස්ත නිමවුම් මට්ටමයි. හරිද? right. හොඳයි. දැන් දෙයටින් රුල කරලා යන්න රතු බැනතර ගන්න. රුල කර රතු බැන ලියන්න.
නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකකි. ලියනොත් පැනෙන් නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකකි. නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකකි. right. නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකකි. මොකක්ද කරුණු දෙක? සම්පත් සම්භාරයයි සාධක ඵලදායීතාවය. අංක එක දාන්න යන්න පුතේ. අංක එක දාන්න යන්න. සම්පත් සම්භාරය. මොකද ලියන්න එපායි. අංක එක දාලා ලියන්න සම්පත් සම්භාරය. right. අංක එක ලියුවා පුතේ මොකක්ද? සම්පත් සම්භාරය. සම්පත් සම්භාරය. හොඳයි. ඒ අර්ථය ලියන්න. තේ සම්පත් සම්භාරය අංක එක සම්පත් සම්භාරය ලියන්න. එනම් යම් අවස්ථාවක ආර්ථිකය සතුව පවතින භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය විවසාය. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය විවසාය. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය විවසාය. ලෙස පවතින. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය විවසාය ලෙස පවතින. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය විවසාය ලෙස පවතින සම්පත් තොගය. 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 එහෙනම් පුතේ රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන පළවෙනි එක තමයි පුතේ මොකක්ද? 1 සම්පත් සම්භාරය. දෙක දාලා යන්න පුතේ. සාධක ඵලදායීතාව. අංක 2 සාධක ඵලදායීතාව. සාධක ඵලදායීතාව. හරිද? සාධක ඵලදායීතාව. ඒ අර්ථය ලියන්න වාක්‍ය පුතේ. ඒ අර්ථය ලියන්න. එනම් යෙදවුම් ඒකකයකින් බිහි කළ හැකි උපරිම නිමවුම් ප්‍රමාණයයි. උපරිම නිමවුම් ප්‍රමාණයයි. උපරිම නිමවුම් ප්‍රමාණයයි. හරිද? right. එහෙනම් පුතේ අපේ මාතෘකාවට අපි ආව මොකක්ද? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ
අපි ඉස්සෙල්ලා කතා කළා නිෂ්පාදන හැකියාව ගැන. මොකක්ද නිෂ්පාදන හැකියාව කියන්නේ? හදන්න පුළුවන් ප්‍රමාණය. කොටස් දෙකයි මොකක්ද? සම්පත් සම්භාරයයි සාධක ඵලදායීතාවය. පැහැදිලිද? සම්පත් සම්භාරය කිව්වේ භූමිය ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසාය කොච්චර තියෙනවද කියන එක. සාධක ඵලදායීතාව කිව්වේ එක සාධකයකට හදන්න පුළුවන් ප්‍රමාණය. එහෙනම් සාධක කොච්චර තියෙනවද? ඒ එකකින් කොච්චර හදන්න පුළුවන්ද කියන එක මත තමයි තීරණය වෙන්නේ නිෂ්පාදන හැකියාව. හරිද? right. හොඳයි. හොඳ උස්මක් ගන්න. හරි. තව මාස කිහිපයක් යනකම් පන්ති පටන් ගන්න බෑ. ඒ නිසා මේ ක්‍රමවේදයට ඔබ උරු වෙලා ඉන්න ඕනේ. හරිද? right. පන්ති පටන් ගන්න එක බලාපොරොත්තු තියාගන්න එපා. මේ ක්‍රමවේදයට කරගෙන යන්න. සතියේ දවස් දෙකක් පන්ති තියෙනවා. ඉරිදා 12:30 සෙනසුරාදා 12:30. සාමාන්‍ය පන්තියකට වඩා දෙගුණයක් වැඩ කරනවා. හරිද? right. රුලක් කරලා ලියන්න පුතේ උදාහරණයක්. මම පොඩි උදාහරණයක් ලියන්න. රුලක් කරලා උදාහරණයක් ලියන්න. ගොවියෙකුට රුලක් කරලා උදාහරණයක් ලියන්න. ගොවියෙකුට කුඹුරු අක්කර 10ක් ඇත. 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 පසුගිය වසර 10 තුල පසුගිය වසර 10 තුල පසුගිය වසර 10 තුල මෙම ගොවියාගේ පසුගිය වසර 10 තුල මෙම ගොවියාගේ පසුගිය වසර 10 තුල මෙම ගොවියාගේ අක්කරයක සාමාන්‍ය ඉපයීම අක්කරයක සාමාන්‍ය ඉපයීම අක්කරයක සාමාන්‍ය ඉපයීම අක්කරයක සාමාන්‍ය ඉපයීම වී බුසල් 120කි. අක්කරයක සාමාන්‍ය ඉපයීම වී බුසල් 120කි. පසුගිය වසර 10 තුල අක්කරයක සාමාන්‍ය ඉපයීම වී බුසල් සාමාන්‍ය අස්වැන්න වී බුසල් 120කි. හරිද? ආයි බලන්න තේවා ලියුව එක. ගොවියෙකුට කුඹුරු අක්කර 10ක් ඇත. පසුගිය වසර 10 තුල මෙම ගොවියාගේ අක්කරයක සාමාන්‍ය අස්වැන්න කිලෝ 100 මේ බුසල් 120කි. පළවෙනි ප්‍රශ්නේ ඉහත නිෂ්පාදන හැකියාව පළවෙනි ප්‍රශ්නය ඉහත නිෂ්පාදන හැකියාව අත්කර ගැනීමට අවශ්‍ය ඉහත නිෂ්පාදන හැකියාව අත්කර ගැනීමට අවශ්‍ය සාධක කවරේද? 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 රූල් 4ක් තියන්න ඉඩ. රූල් 4ක් තියන්න ඉඩ. රූල් 4ක් තියලා යන්න. 2 මෙම ගොවියාගේ නිෂ්පාදන හැකියාව කොපමණද? මෙම ගොවියාගේ නිෂ්පාදන හැකියාව කොපමණද?
මෙම ගොවියාගේ නිෂ්පාදන හැකියාව කොපමණද? මෙම ගොවියාගේ නිෂ්පාදන හැකියාව කොපමණද? right. මෙම ගොවියාගේ නිෂ්පාදන හැකියාව කොපමණද? ලියන්න බලන්න. මෙම ගොවියාගේ නිෂ්පාදන හැකියාව කොපමණද? කරා. මෙම ගොවියාගේ නිෂ්පාදන හැකියාව කොපමණද? right. right. මේ බලන්න. පළවෙනි ප්‍රශ්නේ අහනවා මම පුතේ. එයත නිෂ්පාදන හැකියාව සඳහා අවශ්‍ය සාධක කවරේද? සාධක දෙකයි. මොකක්ද සාධක දෙකේ? සම්පත් සම්භාරයයි සාධක ඵලදායීතාව. තරම දැන් මේ ගොවියගේ නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙක මොකක්ද? අපි දැන් ඒක ගත්තා. නිෂ්පාදන හැකියාව තීරණය කරන සාධක දෙකයි. මොකක්ද උදේ සාධක දෙක? සම්පත් සම්භාරයයි සාධක ඵලදායීතාවයි. මට කියන්නේ සම්පත් සම්භාරය කීයේ? අක්කර 10යි. ඵලදායීතාව කීයද? ඔය අක්කර 10 අවුරුදු 10ක් තිස්සේ එයා අක්කරයකට ගන්න කීයද? බුසල් 120යි. ඒක තමයි පුතේ එයාගේ මොකක්ද? ඵලදායීතාව. එහෙනම් පුතේ ලියන්න සාධක දෙකයි. එක සම්පත් සම්භාරය ඉරි කැලක් ගහලා යන්න අක්කර 10යි. ලියන්න එතන ඉඳ තියුවනේ. එතන ලියන්න එක සම්පත් සම්භාරය ඉරි කැලක් ගහලා යන්න අක්කර 10යි. සම්පත් සම්භාරය ඉරි කැලක් ගහලා ලියන්න අක්කර 10යි. දෙක දාලා ලියන්න සාධක ඵලදායීතාව දෙක සාධක ඵලදායීතාව කීයද? ඉරි කැලක් ගහලා යන්න අක්කරයකට බුසල් 120. දෙවෙනි කලයන් සාධක ඵලදායීතාව ඉරි කැලක් ගහලා යන්න අක්කරයකට බුසල් 120. දෙවෙනි එක සාධක ඵලදායීතාව ඉරි කැලක් ගහලා යන්න අක්කරයකට බුසල් 120. එහෙනම් පුතේ මේ ගොවියගේ නිෂ්පාදන හැකියාව තීරණය කරපු සාධක දෙක මොකක්ද? එක සම්පත් සම්භාරය. සම්පත් සම්භාරය කිව්වේ අක්කර 10යි. දෙක අක්කරයෙන් ගන්න පුළුවන් ප්‍රමාණය විසල් 120. දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා පුතේ මොකක්ද? දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා මොකක්ද? මොකක්ද දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ පුතේ? නිෂ්පාදන හැකියාව කොච්චරයිද? එහෙනම් අපි ගන්න මොකද පුතේ? නිෂ්පාදන හැකියාව කොච්චරයි? නිෂ්පාදන හැකියාව නිකන් ලියන්න පුතේ. අක්කර ගණන වැඩි කරන්න පුතේ අක්කරයක ඵලදායි. අක්කරයක ඵලදායි. නිකන් සූත්‍රයක් වගේ ඉල්ලලා නිෂ්පාදන හැකියාව සමානයි අක්කර ගණන වැඩි කිරීම අක්කරයක ඵලදායීතාව. අක්කර 10යි අක්කරයක ඵලදාව 120යි. නිෂ්පාදන හැකියාව කීයේ පුතේ? v කුසල් 1200යි. අක්කර 10යි අක්කරයක අස්වැන්න සාමාන්‍ය ඵලදාව සාමාන්‍ය අස්වැන්න 120යි.
නිෂ්පාදන හැකියාව කීයද? 1200. හරිද? right. හොඳ උස්මක් ගන්න. හොඳ උස්මක් කරන් අපි දැන් ඉන්නවා. අක්කර 10යි අක්කරයක ඵලදාව 120යි නිෂ්පාදන හැකියාව 1200යි. හරිද? right. යා. අපි දැන් පුතේ නිෂ්පාදන හැකියාව මාහිම් වක්‍රය අඳින්නයි හදන්නේ. ඔන්න දැන් පපසරිය කියලා දුන්නා. නිෂ්පාදන හැකියාව කියන්නේ මොකක්ද? ඒක තීරණය කරන සාධක මොනවද? නේද? ඒ ඔක්කොම ටික අපි අර පදනම දැන් කතා කරගෙන ඉවිල්ලා තියෙනවා. දැන් අපි පස්තාරය අඳින්න තියෙනවා. හරිද? right. දැන් මම උදාහරණයක් අරගෙන වැඩේ පටන් ගන්නවා. ලෙන්ත් යටින් මෙන්න ප්‍රස්ථාරය අඳින්න යන්නේ. රුලර් කරලා වාක්‍යයක් කියන්නේ කල්පිත ආර්ථිකයක යටින් ලියන්න. රුලර් කරලා යටින් ලියන්න. කල්පිත ආර්ථිකයක සම්පත් සම්භාරය කල්පිත ආර්ථිකයක සම්පත් සම්භාරය පූර්ණ සේවා නියුක්තව පූර්ණ නිෂ්පාදනයක් සහිතව නිෂ්පාදනයට යොදාගත් විට නිපදවිය හැකි සහල් සහ රෙදි ප්‍රමාණ පහත වේ. මොකද කිව්වේ? යම් ආර්ථිකයක් සතු සම්පත් සම්භාරය පූර්ණ සේවා නියුක්තව පූර්ණ නිෂ්පාදනයක් සහිතව නිෂ්පාදනයට යොදාගෙන නිපදවිය හැකි සහල් සහ රෙදි ප්‍රමාණ පහත වේ. මෙන්න පුතේ අපි කතාව. අපි ගන්නවා රටක්. මේ තියෙන්නේ රටේ මොකක්ද? සම්පත් සම්භාරය. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසාය කියන මොකද පුතේ? සම්පත් සම්භාරය. හරිද? ඔය තියෙන රටේ සම්පත් සම්භාරය. මේකේ භූමිය තියෙන, ශ්‍රමය තියෙන, ප්‍රාග්ධනයේ තියෙන, ව්‍යවසාය තියෙන. රටේ සම්පත් ටික. අපි උපකල්පනය කරනවා පුතේ මේකෙන් හදන්නේ භාණ්ඩ වර්ග දෙකක්. මොකක්ද භාණ්ඩ වර්ග දෙක පුතේ? සහල් සහ රෙදි. අපි උපකල්පනයක් කළා. හිතාගත්තා. මොකද්ද හිතාගත්තේ? රටේ සම්පත් වලින් හදන්නේ භාණ්ඩ වර්ග දෙකයි. මොකද භාණ්ඩ වර්ග දෙක? හාලුයි රෙදි විතරයි. මොකද භාණ්ඩ වර්ග දෙක? මෙන්න සහල් සහ රෙදි. මම වගුවක් ගැහුවා. එක පැත්තකට දානවා රෙදි. අනිත් පැත්තට දානවා සහල්. පුතේ සහල් මං ගන්නවා කිලෝ මිලියන. සහල් කිලෝ මිලියන. රෙදි මීටර මිලියන. නිකන් කල්පිත ඉලක්කම් වගුවා.
ඔන්න මේ රටේ සම්පත් සම්භාරයෙන් ඉපදවන්නේ මොනවද පුතේ? සහල් රෙදි විතරයි. සහල් කිලෝ මිලියන රෙදි මීටර මිලියන. පුතේ මේ රට සතු සියලුම සම්පත් ටික මේ රට සතුව තියෙන සියලුම සම්පත් ටික සහල් හදන්න දැම්මු. හාල් හදන්න දැම්මු. හාල් හදන්න පුළුවන් පුතේ කිලෝ මිලියන 100. හාල් හදන්න පුළුවන් කිලෝ මිලියන කීයද පුතේ? 100. හැබැයි එතකොට රෙදි කොච්චරයි? බිඳුව. ඔක්කොම ටික දාන්නේ හදන්න. එන මොකද කියන්නේ පුතේ? හරි සරලයි කියන්නේ. රිලැක්ස් ආගෙන ඉන්න. හරිද? දැන් හරි ලේසියිනේ. දැන් මට තාත්තට කතා කරලා කියන්න මම ඔන්ලයින් ක්ලාස් වල ඉන්නකොට මට බීමට යමක් ගෙනත් දෙන්න ඕන. මම කිව්වා කියන්නේ ආයි කතන්දර නැහැ. මට විටින් විට බොන්න බීම වීදුරුවා. නේද? දොඩම් ගෙඩියම් මෙරි කළා ගෙනත් තියන්න. නේද? මට මොන හරි කපන්න මොන හරි බයිට් පොඩ්ඩක්. බයිට් එක බොනකොට මොකක්ද කියවන්නේ යන්නේ? රයිට් මොන හරි බයිට් කජ්ජු වැට ටිකක්. එහෙම ගෙනත් තියන්න කියලා කියනවා. ඒතර කම්මැලි කමක් නැහැ. මේ 12 ජාම කියන්නේ පානවා. මම කිව්වා කියලා කතා කරලා කියන්නේ මට බොන්න ටිකක්, බොන්න දෙයක්, කන්න මොන හරි ටිකක් මාළඟින් සපයන්න. ඉතින් මම කිව්වා කියලා ගෙනත් දෙයි ඒකට. දැන් පොඩ්ඩක් කනවා. වීම වීදුරෙන් පොඩ්ඩක් බොනවා. තේරෙනවද? එහෙම කරනකොට ඔක කියන්නේ නිදිමත ගතිය යනවා. නැත්නම් 12 මාර කියන්නේ ඉන්න අමාරු වෙලාව. හරිද? රයිට්. මොකද අපි කිව්වේ? සම්පත් ටික ඔක්කොම ගෙනල්ලා දානවා මොනව හදන්නද? සහල් හදන්න. ඒතර හාල් කොච්චර හදන්න පුළුවන්ද? හාල් කිලෝ මිලියන 100ක් හදන්න පුළුවන්. හැබැයි රෙදි කොච්චරද එතකොට? රෙදි හදන්න සම්පත් ඇත්තේ නැහැ. පැහැදිලිද? මේ බලන්න යන කතාව. මම දැන් මේ වගුවට දානවා. සහල් කිලෝ මිලියන කීයක් හදනවද පුතේ? සහල් කිලෝ මිලියන 100. හැබැයි එතකොට රෙදි කොච්චරයිද? බිඳ. මෙන්න පුතේ මේ රටේ නිෂ්පාදන හැකියාව. මේ දෙන මොකද මේ රටේ නිෂ්පාදන හැකියාව. මොකද නිෂ්පාදන හැකියාව? රටේ තියෙන සම්පත් ටික ඔක්කොම දාලා හාල් හදනවා නම් සහල් හදනවා නම් හැකියාව කොච්චරද පුතේ? හැකියාව හාල් කිලෝ මිලියන 100. අන්න නිෂ්පාදන හැකියාව. මට කියන්නේ නම් මේ රටේ නිෂ්පාදන හැකියාව කොච්චරයිද? දැන් පුතාට කියන මොකද්ද? මේ රටේ නිෂ්පාදන හැකියාව හාල් විතරක් හදනවා නම් හාල් හදන්න පුළුවන් කොච්චරද පුතේ? හාල් කිලෝ මිලියන 100. හාල් විතරක් හදන්න පුළුවන් කොච්චරද පුතේ? හාල් කිලෝ මිලියන 100. එතකොට ඔන්න දැන් හැකියාව හාල් කිලෝ මිලියන 100. දැන් මම මෙහෙම කරනවා. හාල් නිෂ්පාදනයේ අඩු කරලා රෙදි නිෂ්පාදනය වැඩි කරනවා. මම කියනවා පුතේ රටේ සම්පත් වලින් රෙදි මීටර මිලියන 5ක් හැදුවොත් ඉතුරු වන සම්පත් ටිකෙන් හාල් හදන්න පුළුවන් කීයද පුතේ? 80. මෙන්න දෙවන නිෂ්පාදන හැකියාව. රෙදි මීටර මිලියන 5ක් හැදුවොත් සහල් හදන්න පුළුවන් කීයද? 80. ඕනනම් මේ රටට හාල් කිලෝ මිලියන 80ක් හදලා රෙදි මීටර මිලියන 5ක් හදන්න පුළුවන්. නැත්තම් හාල් 60ක් හදලා රෙදි මීටර මිලියන 10ක් හදන්න පුළුවන්. නැත්තම් හාල් කිලෝ මිලියන 40ක් හදලා රෙදි හදන්න පුළුවන් පුතේ 15. නැත්තම් හාල් කිලෝ මිලියන 20ක් හදලා රෙදි හදන්න පුළුවන් පුතේ මීටර මිලියන 20ක්. මේ තිය හදන්න පුළුවන් ප්‍රමාණය. මට කියන්නේ නම් මේ රටට ඕන නම් හාල් 100යි රෙදි බිඳුව හදන්න පුළුවන්. හැකියාව possibility. ඕන නම් හාල් 80යි රෙදි 5යි හදන්න පුළුවන්. නේද? හරිද? ඕන නම් හාල් 60යි රෙදි 10ක් හදන්න පුළුවන්. ඕන නම් හාල් 4යි රෙදි 15ක් හදන්න පුළුවන්. ඕන නම් හාල් 20යි රෙදි 20ක් හදන්න පුළුවන්. මම අරපුතා ඊට පස්සේ මේ රටට පුතේ සම්පත් ටික ඔක්කොම රෙදි හදන්න දෑවොත් රෙදි මීටර මිලියන 25ක් හදන්න පුළුවන්. හැබැයි ඒක හාල් කොච්චරද? බිඳුව. මෙන්න එනම් පුතේ ඔක්කොම සම්පත් ටික හදන්න දෑවොත් රෙදි හදන්න පුළුවන් කීයද පුතේ? මීටර මිලියන 25ක්. එතකොට සහල් කොච්චරද? බිඳුව.
මෙන්න තියෙනවා පුතේ මේ රටේ මොන තොරතුරුද? නිෂ්පාදන හැකියාව පිළිබඳ තොරතුරු. ඔය තියෙන්නේ මොකද්ද පුතේ? මේ රටේ නිෂ්පාදන හැකියාව පිළිබඳ තොරතුරු. නිෂ්පාදන හැකියාව පිළිබඳ මොනවද? තොරතුරු. එහෙනම් මම පුතේ ආයෙ කියලා දෙනකොට මේ දරුවෙක් තේරුන්නේ නැහැ කියලා මෙසේජ් එකක් දාන්න. මෙන්න මේක කතාව. දැන් අපි කියනවා මෙන්න මෙහෙම. කොහොමද කියන්නේ? අපි ගත්ත මෙන්න රටේ සම්පත් සම්භාරය. රටේ සම්පත් ටික ගත්තා. හරිද? අපි උපකල්පනයක් කළා රටේ හදන්නේ භාණ්ඩ වර්ග දෙකක්. මොකක්ද පුතේ භාණ්ඩ වර්ග දෙක? හාලුයි රෙදි. හරිද? මොකද පුතේ? රටේ හදන්නේ භාණ්ඩ වර්ග කීයද? දෙකයි. මොකක්ද භාණ්ඩ වර්ග දෙක? හාල් සහ රෙදි විතරයි. උපකල්පන හිතාගෙන. ඊට පස්සේ අපි කියනවා දැන් රටේ සම්පත් ටික ඔක්කොම දාලා හාල් හැදුවොත් සහල් කිලෝ මිලියන කීයක් හදන්න පුළුවන්ද? 100ක් හදන්න පුළුවන්. එතකොට රෙදි කොච්චරයිද? 0. අන්න අපි ඒක ලියමු. හාල් විතරක් නම් හාල් කිලෝ මිලියන 100යි. රෙදි කොච්චරයිද? 0. හාල් විතරක්. අනිත් එක මෙයාට මේක මොකද්ද? ඔක්කොම ටික දාලා රෙදි හැදුවොත් රෙදි මීටර මිලියන 25යි. එතකොට සහල් කොච්චරද? 0. මේ තියෙන්නේ රෙදි මීටර 25යි 0. රෙදි හදන්න දැවුවත් 25යි. හැබැයි සහල් එතකොට කීයද? 0යි. ඒ අතර තව ඒවා තියෙනවා. මොනවද? හාල් කිලෝ මිලියන 80ක් හැදුවොත් ඉතුරු වෙන සම්පත් වලින් රෙදි හදන්න පුළුවන් කොහෙද? මීටර මිලියන 20 මේ කීයද? 5. හාල් කිලෝ 60ක් හැදුවොත් රෙදි හදන්න පුළුවන් කීයද? 10යි. ඒ සම්පත් ටිකයිනේ. හාල් කිලෝ මිලියන 40ක් හැදුවොත් රෙදි හදන්න පුළුවන් කීයද? මීටර මිලියන 15. හාල් හැදුවොත් 20ක් ඉතුරු වෙන ටික රෙදි හදන්න පුළුවන් කීයද? 20ක්. ඔක්කොම ටික දාලා රෙදි හැදුවොත් නේ ඔක්කොම ටික දාලා රෙදි හැදුවොත් රෙදි මීටර 25යි. එතකොට ඒ සහල් කොච්චරද? 0. එහෙනම් පුතේ මේ තියෙන්නේ රටේ නිෂ්පාදන හැකියාව. රටේ නිෂ්පාදන හැකියාව. මේ මොන තොරතුරුද මම මේ ලියලා තියෙන්නේ? කල්පිත ඉලක්කම්, තොරතුරු ඉලක්කම්. මේ ඔක්කොම මොනවද? උපකල්පන. පුතාට මේ පැහැදිලි කරලා දෙනවා. දැන් මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. එතකොට මේක හරියනවා. මම අහන පුතාගෙන් ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ. දැන් කොහොමද උත්තර දෙන්න ඕන? ඔය මෙහි ජැක් ගහන්නේ බාපුනේ. ඔය ජැක් ගහන්නේ මෙහෙම තිප්පා. ඔය නිදිමත එන්නේ ඒකනේ. මේක ඔය ජැක් එකක් ගාව මොලේ හිතනවා ජැක් එකක් දීලා දෙන්නේ නිදා ගන්න තමයි. මොන නිදි කිරා වැටෙනවා. පොට් එක තියාගෙන කොන්ද කෙලින් තියාගෙන බලාගෙන ඉන්න ඇත්ත එක ලොක් කරලා. හරිද? රයිට්. මගේ පළවෙනි ප්‍රශ්නේ. මේ ආර්ථිකයේ සහල් පමණක් නිෂ්පාදනය කරන්නේ නම් නිෂ්පාදන හැකියාව කීයද? මේ ආර්ථිකයේ හාල් පමණක් නිෂ්පාදනය කරන්නේ නම් නිෂ්පාදන හැකියාව කීයද? කීයද? හාල් කිලෝ මිලියන 100යි. අන්න පුතේ හැකියාව. මගේ දෙවෙනි ප්‍රශ්නේ. මෙම ආර්ථිකයේ සම්පත් සම්භාරයෙන් රෙදි විතරක් නිපදවන්නේ නම් නිෂ්පාදන හැකියාව කොච්චරයිද? නිෂ්පාදන හැකියාව 25යි. 25යි. තේරුණාද? රයිට්. ඔක්කොම ටික දාලා හාල් හැදුවොත් කිලෝ මිලියන 100යි. ඔක්කොම ටික දාලා රෙදි හැදුවොත් රෙදි මීටර මිලියන 25යි. මගේ දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. හාල් 80ක් හැදුවොත් රෙදි නිෂ්පාදන හැකියාව කීයද? සම්පත් ටික දැන් දෙකටම දාමු. දැන් මෙතන කලේ සම්පූර්ණයෙන්ම සහල් වලට දැවුවොත් 100යි, සම්පූර්ණ රෙදි වලට දැවුවොත් 25යි. දැන් අපි ටික ටික බෙදලා දාමු. හරිද? ටික ටික බෙදලා දාමු. හාල් 80ක් හැදුවොත් රෙදි නිෂ්පාදන හැකියාව කීයද? 5යි. සහල් 60ක් හැදුවොත් රෙදි නිෂ්පාදන හැකියාව කීයද? 10යි. සම්පත් ටිකයිනේ තියෙන්නේ. ඒකෙන් පුතේ හාල් 60ක් හැදුවොත් රෙදි හදන්න පුළුවන් කීයද? 10යි. හාල් 20ක් හැදුවොත් රෙදි හදන්න පුළුවන් කීයද? 20ක්. මේ තියෙන හැකියාව. අනිත් පැත්තට ගිමු. රටේ සම්පත් සම්භාරයෙන් රෙදි මීටර මිලියන 10ක් හැදුවොත් ඉතුරු ටිකෙන් හාල් හදන්න පුළුවන් කීයද? කිලෝ මිලියන 60. එහෙනම් පුතේ මේ තියෙන්නේ මේ රටට නිපදවන්න පුළුවන් නිෂ්පාදන හැකියාව. 25යි. 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 25යි.
මේ තියෙන නිෂ්පාදන හැකියාව. මම දැන් මේකට තවත් තීරුවක් ඇඩ් කරනවා. හරිද? අපි තවත් තීරුවක් ඇඩ් කරනවා. සාමාන්‍යයෙන් ඕනම දෙයක එකතුවකට කියනවා සංයෝගය. ඕනම දෙයක එකතුවකට නමක් කියනකොට මොකද කියනවා? සංයෝගය. දැන් අපි ගිය ආණ්ඩුවට කිව්වේ රනිල් මෛත්‍රී සංයෝගය. හොඳ වැඩේ මරු ඩබල් නේ. රනිල් මෛත්‍රී සංයෝගය. ඕනම දෙයක එකතුවක් අපි කියන්නේ සංයෝගය. අපි මෙන්න මේ කෑලිත් නම් කරනවා පුතේ වචනකින්. මොකද්ද කියන වචනේ? භාණ්ඩ සංයෝගය. මේවට අපි නමක් දාන්න මොකද්ද කියන නම පුතේ? භාණ්ඩ සංයෝගය. අපි මේ සංයෝග ටික මේ එකක් 100යි බිංදුව. ඕන්නම් 85ක් හදන්න පුළුවන්. එක සංයෝගයක්. ඕන්නම් හාල් 8යි රෙදි 10ක් හදන්න පුළුවන්. එක සංයෝගයක්. ඕන්නම් 20යි 20ක් හදන්න පුළුවන්. එක සංයෝගයක්. මේ කල්පිත ඉලක්කම්. හරි කල්පිත ඉලක්කම්. ඉස්සරහට පුතා තේරෙන්නේ ඇයි එහෙම කරන්න ආදි වශයෙන්. මම මේ සංයෝග ටික ලකුණු කරනවා පුතේ. A B C D E F. ඔය දෙන්නේ මොකද්ද? A B C D E F කියන්නේ මොකද්ද? විකල්ප භාණ්ඩ සංයෝග. දැන් පුතේ මේ රටේ නිෂ්පාදන හැකියාව අපි වගුවකින් පෙන්නලා තියෙනවා. කොහොමද හැකියාව තියෙන්නේ? ඕන්නම් ඒ සංයෝගය නිපදවන්න පුළුවන් හැකියාව. පුළුවන්කම තියෙනවා. ඒ සංයෝගය තියෙන්නේ මොකද්ද? හාල් 100යි රෙදි බිංදුව. ඕන්නම් මේ රටට B සංයෝගය නිපදවන්න පුළුවන්. B සංයෝගය තියෙන්නේ මොකද්ද? 80යි 5යි. ඕන්නම් මේ රටට D සංයෝගය නිපදවන්න පුළුවන් 40යි 15යි. හරිද? 40යි 15යි. එහෙනම් පුතේ මේ තියෙන්නේ මොකක්ද? ආර්ථිකය සතු සම්පත් සම්භාරයෙන් නිපදවන්න පුළුවන් මොනවද පුතේ? භාණ්ඩ සංයෝග. හරිද? right. ලස්සන වගුදා ගන්න. වගුදා ගන්න. තව තේරිච්ච දරුවෙක් ඉන්නවා. තව ටිකක් පැහැදිලි කරලා දෙන්න. වගුදාලා අඳේකට. right කරමු. ලස්සන වගුදා ගන්න. භාණ්ඩ සංයෝගය රෙදි මීටර මිලියන සහල් කිලෝ මිලියන. right. ඔය වගේ වෙන්නලා තියෙන මොකද්ද දෙන? මේ රටේ නිෂ්පාදන හැකියාව නේද? හොඳට බලන්න. හදන්න පුළුවන් ප්‍රමාණ සරලව වෙන්නුවා. හාල් විතරක් නම් මෙච්චර හදන්න පුළුවන්. රෙදි විතරක් නම් මෙච්චර හදන්න පුළුවන්. මේ ඕන එකක් මේ ප්‍රමාණ හදන්න පුළුවන්. මේ වෙන්නලා තියෙන මොකද්ද? රටේ නිෂ්පාදන හැකියාව හදන්න පුළුවන් ප්‍රමාණ. හරිද? right. මට පෙරදරුව වගු දාලා කරන අපි යන් වාක්‍යයක් ලියන්න. ඔක ඇතුළේ ලියන්න පුතේ. වගු ඇතුළේ ලියන්න. ඉහත වගුවේ නිරූපණය කොට ඇත්තේ
ඒත වගේ නිරූපණය කොට ඇත්තේ ආර්ථිකය සතු සම්පත් සම්භාරයෙන් ඉහත වගේ නිරූපණය කොට ඇත්තේ ආර්ථිකය සතු සම්පත් සම්භාරයෙන් ඉහත වගේ නිරූපණය කොට ඇත්තේ ආර්ථිකය සතු සම්පත් සම්භාරයෙන් නිපද විය හැකි. ඉහත වගේ නිරූපණය කොට ඇත්තේ ආර්ථිකය සතු සම්පත් සම්භාරයෙන් නිපද විය හැකි. නිපද විය හැකි විකල්ප භාණ්ඩ සංයෝගයන් වේ. 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 හරිද? විකල්ප භාණ්ඩ සංයෝගයන් වේ. හොඳයි. දැන් පුතේ මතක තියාගන්න මෙන්න මේ කතාව. හැබැයි මේ තියෙන්නේ පුතේ උපරිම භාණ්ඩ සංයෝග. උපරිම ප්‍රමාණය. මේ තියෙන මොකද්ද පුතේ? උපරිම ප්‍රමාණය. හොඳ බලන්න. හාල් විතරක් හදන්න නම් උපරිමයේ හදන්න පුළුවන් කිව්වේ 100යි. ඒ කියන්නේ පුතේ සම්පත් මොකයිද? හිගයිනේ. රටේ තියෙන සම්පත් ටික ඔක්කොම ටික දෑවත් උපරිමයේ හදන්න පුළුවන් හාල් කිලෝ මිලියන 100යි. ඇයි? සම්පත් හිගයි. සම්පත් හිගයි. තේරෙනවද? ඇයි පුතේ සම්පත් හිගයි. කවදාවත් 101ක් හදන්න බැහැ. ඇයි? රටේ සම්පත් ප්‍රමාණවත් නැහැ. රෙදි විතරක් හදනු නම් උපරිමයේ හදන්න පුළුවන් කීයද? රෙදි විතරක් හදනවා උපරිමයේ හදන්න පුළුවන් කීයද? 25යි. කවදාවත් 26ක් හදන්න බැහැ. ඇයි පුතේ? රට සතු සම්පත් ප්‍රමාණවත් නැහැ. ඇයි? සම්පත් ටිකයි තියෙන්නේ. හිගයි සම්පත්. කවදාවත් පුතේ 61යි 11ක් හදන්න බෑ. උපරිමයේ හදලා තියෙන්නේ. එහෙනම් පුතේ මේ පෙන්නලා තියෙන්නේ මොකක්ද? මේ රට සතු සම්පත් සම්භාරයෙන් නිපදවන්න පුළුවන් උපරිම භාණ්ඩ හා සේවා ටික. සංයෝග ටික. මේට වඩා එකක්වත් හදීමේ හැකියාවක්. රටට කැමති එකක් හදන්න පුළුවන් කමක්. ඒ ඕන්නම් ඒ හදන්න පුළුවන්. හැබැයි එතකොට රෙදි නෑ. මාර ප්‍රශ්නයක් වෙන්නේ. ඒක හරියන්නේ ඕනනම් B හදන්න පුළුවන්, ඕනනම් C හදන්න පුළුවන්, ඕනනම් D හදන්න පුළුවන්, ඕනනම් E හදන්න පුළුවන්. F හදන්න පුළුවන්. හැබැයි F හදන්නත් බෑ මේ. හාල් විතරයි, රෙදි විතරයි. බඩගිනි. ඕනනම් මේ අතරමැදි එකක් හදන්න. හරිද? right. රූලර් කරලා යන්නේ. ඉහත නිෂ්පාදන හැකියා තොරතුරු ඉහත නිෂ්පාදන හැකියා තොරතුරු ඉහත නිෂ්පාදන හැකියා තොරතුරු ප්‍රස්ථාරගත කිරීමෙන් ඉහත නිෂ්පාදන හැකියා තොරතුරු ප්‍රස්ථාරගත කිරීමෙන් ඉහත නිෂ්පාදන හැකියා තොරතුරු ප්‍රස්ථාරගත කිරීමෙන් පහත පරිදි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් ලබා ගත හැකියි.
පහත පරිදි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් ලබාගත හැකියි. හරිද? දැන් හොඳට බලාගෙන ඉන්න. දැන් මේ තොරතුරු ගහන්න නගර ප්‍රස්තාරෙක. ඇති දෙයක් නැහැ. මේ වගේ දෙක තුනක් ගන්නකොට පුතේ ඩක් ගාලා ඕන any bubble can understand. You also understand. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? right. ඊට වගේ තොරතුරු ප්‍රස්තාරගත කිරීම තුලින් පහත පරිදි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් ලබාගත හැකියි. දැන් පුතේ මෙන්න මේ තොරතුරු ටික අපි ගහන මොකේද? ප්‍රස්තාරය. ප්‍රස්තාරයක අක්ෂ කීයද? දෙකයි. y අක්ෂය x අක්ෂය. මම මේ අක්ෂයට දානවා පුතේ මෙන්න මේ මොකද්ද? සහල් කිලෝමිලියන. සහල් කිලෝමිලියන මේ අක්ෂ දාන්න. මේ අක්ෂයට දානවා රෙදි මීටර මිලියන. රෙදි මීටර මිලියන. හොඳට බලාගෙන ඉන්න ඉස්සෙල්ලා. මම මේ අක්ෂය කඩන පුතේ 20 40 60 80 100 මේ අක්ෂ ගන්න 5 10 15 20 මේ අක්ෂ ගන්න රෙදි 5 10 15 20 25 හරිද? right කරා. හැබැයි පරිමාණයට හරියට පරිමාණයට අක්ෂ දෙක මාරු කරන්න එපා පුතේ. අක්ෂ දෙක මාරු කරන්න එපා. අක්ෂ දෙක විතරක් ගහලා නවත්තන්න. රෙදි මීටර මිලියන හාල් කිලෝ මිලියන 20 40 80 100 5 10 15 20 25 හැබැයි පරිමාණයට දෙන්න ඕනේ. 5 10 15 මේ අතර පරිමාණ 5 20 40 60 80 සමාන පරිමාණ. මේ පැත්තේ සමාන පරිමාණ. පොඩි අඩුල් කෑල්ලක් පාවිච්චි කරන්න ඕනේ. හරිද? right. පොඩක් අඳුරගෙන බලන්න පුතේ. දැන් සමහර දරුවන්ට ඇහෙන්නේ නැහැ. නේද? සමහර දරුවන්ට පේන්නේ නැහැ. ඒ දරුවන්ගේ දෝෂ නෙවෙයි. මේ අන්තර්ජාලයේ තියෙනවලු. ඔකට මම කරලා තියෙන විකල්ප මොකක්ද? මම මේක වීඩියෝ කරනවා. ඒතර කැමරා දෙකක් තියෙනවා. එකකින් වීඩියෝ එනවා අනිත් එකකින් ඔබට රූප ගේනවා. මම මේ වීඩියෝ කරන එක පුතේ අප්ලෝඩ් කරනවා කාටද? Facebook එකට අප්ලෝඩ් කරනවා. YouTube එකට අප්ලෝඩ් කරනවා. රුවන් පනංගල කියලා Facebook account දෙකක් තියෙනවා. YouTube channel එකක් තියෙනවා. ඒතර යම් ගැටලුවක් වුණොත් පුතේ නොතේරෙන තැනක් වුණොත් ටක් ගාලා බලන්න මොකද? ගැව්වා රුවන් පනංගල කියලා YouTube එකේ උදේට තියෙනවනේ night time data 9 වෙනකන් තියෙනවා. හරිද? ප්‍රශ්නයක් වුණොත් ටක් ගාලා කෙටුවා ගිහිල්ලා Facebook එකට රුවන් පනංගල කියලා කෙලිම ඔබ යන්න YouTube channel එකට නැත්තම් පටාස් ගාලා බලන්න පුළුවන්. හරිද? right. ඔව් අදම අප්ලෝඩ් කරනවා. 8 වෙනකන් නෙවෙයි 9 වෙනකන් තියෙනවා මේ night time data. කොහේ එකද මේ? හරිද? right. ඒකයි බලන්න උදේ. මේ කියන්නේ යම් දෙයක් තේරුම් නැතොත් තවත් බලන්න. ඔබට වීඩියෝ එක හිර වුණාද? ආයි බලන්න. ඇහෙන්නේ නැතුව ගියාද? ආයි බලන්න. කැඩි කැඩි ඇහුණාද? ආයි බලන්න. හරිද? right. යා. ඩයලොග් වල 8 වෙනකන් තියෙන night time data. මම ඩයලොග් එක ගලවලා විදි කරන්න ගනි මොබිටෙල් එක. මොන ඩයලොග්ද? යා. දැන් පුතේ මෙන්න මේකයි කරන්නේ. මේ තියෙන්නේ මොකද්ද? රට සතු සම්පත් සම්භාරයෙන් නිපදවන්න පුළුවන්
මොනවද පුතේ? උපරිම භාණ්ඩ සංයෝග. මේ තියෙන්නේ මොනවද පුතේ? රට සතු සම්පත් සම්භාරයෙන් නිපදවන්න පුළුවන් උපරිම භාණ්ඩ සංයෝග ටික. දැන් පුතේ මේ සංයෝග ටික ප්‍රස්ථාරේ ලකුණු කරා. මේ විදිහට. හරිද? මේ සංයෝග ටික ප්‍රස්ථාර ලකුණු කරා. මෙන්න A. ඔන්න මම ලකුණු කරා. A. CI බිඳුවයි A. හාල් 100යි රෙදි බිඳුවයි A. 80යි 5යි B. මාගේ නම මේ බෝඩ් එක ඇදයි පුතා ලස්සනට කරා. C 60යි 10යි 60යි 10යි D. මගේ මේ බෝඩ් එක ඇදයි පුතා හරියට කරා. right. උපරිම සංයෝග ටික අවස්ථාවේ ලකුණු කරා. හරිද? A B C D E කියලා මොකද කරේ පුතේ? ලක්ෂණයට ලකුණු කරා. හරියට බලලා ලකුණු කරන්න. සරල රේඛාවක් එන්නේ නේද? දැන් ඉස්සරහට එක එක හැඩ තියෙනවා. අපි අද ගත්තේ සරල රේඛාව හැඩයක්. A B C D E F කියලා ලකුණු කරා. අර ලක්ෂ ටික මේ පස්තර කඩදාසියේ ලකුණු කරා. පස්තර ලකුණු කරා. සමහර නිකන් කීයලා ආච්චිලා වගේ. තීත තියන්නේ හිමීට පටපට ගාලා වැඩ කරන්න ඕනේ. අර උපරිම නිෂ්පාදන සංයෝග ටික ලකුණු කරා. A B C D E F කියලා ලකුණු කරා. හරිද? මේ මොකද්ද තියෙන්නේ පුතේ? අපිට කායි කරපු දේ පොඩ්ඩක් බලමු. මොකද්ද පුතේ කරේ? මොකද කරේ? අපි කිව්වා රට සතු සම්පත් සම්භාරයෙන් හදන්නේ භාණ්ඩ වර්ග දෙකයි. මොකද හාලුයි රෙදි. ඊට පස්සේ අපි කිව්වා සම්පත් සම්භාරයෙන් හදන්න පුළුවන් උපරිම භාණ්ඩ සංයෝග. මේ තියෙන්නේ උපරිම භාණ්ඩ සංයෝග. 100යි 0යි 80යි 5යි 60යි 10යි 40යි 15යි 20යි 25යි 0.25 කියන්නේ හදන්න පුළුවන් උපරිම භාණ්ඩ සංයෝග. ඒ හදන්න පුළුවන් උපරිම භාණ්ඩ සංයෝග ටික ප්‍රස්ථාරක ලකුණු කරා. මේ අක්ෂර ගත්ත හාල්, මේ අක්ෂර ගත්ත රෙදි. ලකුණු කරා. අන්න එහෙම ලකුණු කළාට පස්සේ පුතේ අන්නේ උපරිම සංයෝග ටික යා කරන්න. මගේ නම් බෝඩ් එකටයි. හරිද? යා කරන්න. ඉරක ගහලා යා කරන්න. ඔන්න ඔය ආපු රේඛාව තමයි පුතේ අපේ පාඩමේ නම. මොකද්ද නම? ඔන්න ඔය ආපු රේඛාවට කියනවා පුතේ නම අපේ පාඩමේ නම. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. ඔන්න ඔය ආපු රේඛාවට තමයි කියන්නේ මොකක්ද? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. ඇති දෙයක් තියද? මේක ඇති දෙයක් නෑ. අර ඔන්ලයින් ගණන් එකේම හරි අමාරුයි හිතා ගන්න. නේ? පන්ති නම් මම පුතා ළඟට ඇවිල්ලා නේද? අවධානය වෙනස් වුණාම අවධානය ගන්න. නේද? කරාදෙම එහෙම කතන්දර නෑ. ඔබ ඈත මම ඈත අපි වෙන් වෙලා කොරෝනා ඇවිත් අපි වෙන් කළා නේ. අමු වෙන දවසක් හිතා ගන්නවත් බෑ. දැන් අර ප්‍රශ්න දින ඔයා වැඩ කරනවද නැද්ද කියලා මට බලා ගන්න විදියක්. මෙතන 150 60ක් ලොග් වුණාම වීඩියෝ 150 60ක් බල බල ඉන්න වෙලාවක් නෑ. එහෙම වෙලොත් ඉතින් ඒක බල බල ඉන්න පුළුවන් ගහන්න වෙලාවක් නෑ. එච්චරයි වෙනසක් තියෙන්නේ. හරිද? right. එහෙනම් පුතේ මෙන්න උපරිම භාණ්ඩ සංයෝග ටික යා කරාට පස්සේ එන රේඛාවට කියනවා පුතේ නමක්. මොකද කියන නම? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. එහෙනම් මේ පෙන්නලා තියෙන්නේ මොකද පුතේ? මේ වගුවෙන් පේන්නේ
මේ ප්‍රස්ථාරයෙන් පෙන්නලා තියෙන්නේ එකම දේ. මොකක්ද දේ පෙන්නලා තියෙන්නේ? නිෂ්පාදන හැකියාව. මේ රටේ නිෂ්පාදන හැකියාව. මේ රටේ නිෂ්පාදන හැකියාව. මේ වගුවෙන් පේන්නේ මොකක්ද? මේ රටේ නිෂ්පාදන හැකියාව. මේ ප්‍රස්ථාරයෙන් පේන්නේ මොකක්ද? මේ රටේ නිෂ්පාදන හැකියාව. පැහැදිලිද? නිෂ්පාදන හැකියාව. මෙන්න මෙහෙම ඇන්දමාපන රේඛාවට කියනවා පුතේ නම මොකද්ද කියන්නේ? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. හරිද? right. අපි පුතේ වාක්‍යයක් ලියාගෙනමු ටිකක් වෙල් ලියමු මහන්සි යන්නේ. දැන් වාක්‍යය ඉහත වගුව හා ඉහත වගුව හා ඉහත වගුව හා ප්‍රස්ථාරය යන දෙකෙන්ම ඉහත වගුව හා ප්‍රස්ථාරය යන දෙකෙන්ම ඉහත වගුව හා ප්‍රස්ථාරය යන දෙකෙන්ම නිරූපණය වන්නේ ආර්ථිකය සතු නිෂ්පාදන හැකියාවයි. ආර්ථිකය සතු නිෂ්පාදන හැකියාවයි. ආර්ථිකය සතු නිෂ්පාදන හැකියාවයි. රුල කරලා යන්නේ ආයි කෙනෙකුට දරුවෙක් කියනවා අහුන්නේ නැහැ කියලා. ආයිලෙන් මම කියන මොකද ලිව්වේ? මෙන්න ලිව්වදී. ඉහත වගුව හා ප්‍රස්ථාරය මගින් නිරූපණය වන්නේ ආර්ථිකය සතු නිෂ්පාදන හැකියාවයි. ඉහත වගුව හා ප්‍රස්ථාරය මගින් නිරූපණය වන්නේ ආර්ථිකය සතු නිෂ්පාදන හැකියාවයි. රුල කරේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත හා ඇතුළත ඇති 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 ඕනෑම ලක්ෂයක භාණ්ඩ සංයෝගයක් වක්‍රය මත හා ඇතුළත ඇති ඕනෑම ලක්ෂයක භාණ්ඩ සංයෝගයක් ඉහත නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත හා ඇතුළත ඇති ඕනෑම ලක්ෂයක භාණ්ඩ සංයෝගයක් ඕනෑම භාණ්ඩ සංයෝගයක්
නිපදවීමේ හැකියාව. නිපදවීමේ හැකියාව. ඕනෑම භාණ්ඩ සංයෝගයක් නිපදවීමේ හැකියාව ආර්ථිකය සතුවේ. ඕනෑම භාණ්ඩ සංයෝගයක් නිපදවීමේ හැකියාව ආර්ථිකය සතුවේ. මායිම් වක්‍රය මත හා ඇතුළත ඇති ඕනෑම ලක්ෂයක භාණ්ඩ සංයෝගයක් නිපදවීමේ හැකියාව ආර්ථිකය සතුවේ. එනිසා මායිම් වක්‍රය මත හා ඇතුළත ප්‍රදේශය. 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 රත් වෙන ගන්න පුතේ. රත් වෙන ගන්න. මෙන්න වචනේ. සක්්‍යතා ප්‍රදේශය. රත් වෙන ලේන වචන මොකක්ද පුතේ? සක්්‍යතා ප්‍රදේශය. මායිම් වක්‍රය මත හා ඇතුළත ප්‍රදේශය. සක්්‍යතා ප්‍රදේශය. සක්්‍යතා ප්‍රදේශය. සක්්‍යතා ප්‍රදේශය ලෙස හැදින්වේ. මායිම් වක්‍රය මත හා ඇතුළත ප්‍රදේශය සක්්‍යතා ප්‍රදේශය ලෙස හැදින්වේ. මේ බලන්න පුතේ කොහොමද? සක්්‍යතා ප්‍රදේශය ලෙස හැදින්වේ. දැන් වචනේ අර්ථය ගන්න. වචනේ අර්ථය ගන්න. මොකද වචනේ අර්ථය? නිෂ්පාදන හැකියාවයි. මේ රේඛාවට කියන නම මොකද්ද පුතේ? අපේ පාඩමේ නම. මේ රේඛාවට කියන නම මොකද්ද පුතේ? අපේ පාඩමේ නම. මොකද්ද පාඩමේ නම? නිෂ්පාදන හැකියාවයි වක්‍රය. අනේ ඔන්න ඕකට කියන්නේ නිෂ්පාදන හැකියාවයි වක්‍රය කියලා. ඇති දෙයක් නෑ. හරිද? right. දැන් ලියපු වාක්‍ය ආයසරයක් කියන කියලා දරුවෙක් කියන මොකද්ද ලියපු පුතේ? මායිම් වක්‍රය මත හා ඇතුළත ඇති ප්‍රදේශය සක්්‍යතා ප්‍රදේශය ලෙස හැඳින්වේ. මායිම් වක්‍රය මත හා ඇතුළත ප්‍රදේශය සක්්‍යතා ප්‍රදේශය ලෙස හැඳින්වේ. වචනේ අර්ථය ගත්තම මොකද්ද? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. පුතාට මායිම කියන වචනේ එනවනේ ගෙදර ඉඩමේ. ඒ වගේම. ඔයාලා ගෙදර ඉඩමට මායිමක් තියෙනවනේ. ඒ වගේ. හිතන්න පුතේ මේකත් හරියට ඔබේ ගෙදර ඉඩමේ වැට වගේ. මායිම වෙති. හැබැයි ඔය මොකේ මායිම? වැට ගහලා තියෙන ඉඩමේ මායිම. මේ වැට ගහලා මේ පෙන්නලා තියෙන්නේ මොකද්ද පුතේ? අපේ රටේ නිෂ්පාදන හැකියාවේ උපරිම සීමාව. ඔය බලන්න හොඳට ඔය වෙන වැඩ කරන්නේ නැත්තේ මේක බලාගෙන ඉන්න වෙන වැඩ මොකුත් නැහැ. හරිද? වෙන වැඩ මොකුත් නැහැ මේක දිහා බලාගෙන ඉන්නේ. ගෝඩි බිල්ල වාගේ. බලාගෙන ඉන්නේ. ඊට පස්සේ මේ වෙනන්නේ මොකක්ද? නිෂ්පාදන හැකියාව. පුතේ හරියට මේ ඔබේ ගෙදර ඉඩමේ වැට වගේ. හරිද? දැන් පුතේ බලන්න ඕනේ. දැන් ඔබේ ගෙදර ඉඩමේ අපේ රුපියක් අදිමුනේ. මෙන්න ඔබේ හිතන්න මේ ඔබේ ගෙදර ඉඩමේ වැට. මෙන්න ඔබේ ගෙදර. ඔන්න වැට. දැන් ඔයයිට පැලයක් දෙන්න. ඔන්න පැලයක් දෙන්න. ඔයයිට ඕනනම් මේ පැලේ මෙතෙන්ට හිටවන්න පුළුවන්. වැටට හිටවන්න පුළුවන්. මෙතන හිටවන්න පුළුවන්. මෙතන හිටවන්න පුළුවන්. මෙතන හිටවන්න පුළුවන්. මෙතන හිටවන්න. මෙතන ඕන තරක හිටවන්න පුළුවන්. ඔන්න පුතාට දෙනවා කේල් පැලයක්. ඔන්න ඔය ඕන තරක හිටවන්න. ඇයි අපේ නිෂ්පාදන හැකි අපිට පුළුවන් අපේ ඉඩම.
හැකියාව දෙන අපේ ඉඩම. ඒ වගේ පුතේ මේ රේඛාවෙන් පෙන්වලා තියෙන මොකක්ද? මේ රටට හදන්න පුළුවන් උපරිම භාණ්ඩ ප්‍රමාණයේ සීමාව. මේ පෙන්වලා තියෙන මොකක්ද පුතේ? මේ රටට හදන්න පුළුවන් උපරිම භාණ්ඩ ප්‍රමාණයේ සීමාව. හැකියාව possibility. මේ රටට ඕනනම් පුතේ මේ මායිම් වක්‍රය මත ඕන සංයෝගයක් නිපදවන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ රටට ඕනනම් A B C D E F කියන ඕන සංයෝගයක් නිපදවන්න පුළුවන්. අපි අර වගුවේ දාලා පෙන්නුනේ 100යි 80යි 5යි 60යි 10යි 40යි 15යි 20යි 20යි ඕන සංයෝගයක් නිපදවන්න පුළුවන්. ඇයි? සම්පත් ප්‍රමාණය. ඇත්තටම පුතේ අපේ රට මේ රට සතු වෙලා තියෙන හිග සම්පත් ටිකේ හදන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි මේක. මේ රටට ඕන නම් මේ මායිම් වක්‍රය මත A B C D E කියන සංයෝග අතරින් එකක් නිපදවන්න පුළුවන්. ඕන එකක් නේ. මේ ඇතුලේ තියෙන ඕන එකක් නිපදවන්න පුළුවන්. මේ මායිම් වක්‍රය මත ඕන එකක් නිපදවන්න පුළුවන්. සම්පත් ප්‍රමාණවත්. අන්න ඒ නිසා පුතේ මේ මායිම් වක්‍රය මත හා ඇතුළත තියෙන ප්‍රදේශයට නමක් කියන මොකක්ද කියන නම? සක්්‍යතා ප්‍රදේශය. මායිම් වක්‍රය මත හා ඇතුළත ප්‍රදේශයට නමක් කියන මොකක්ද කියන නම? සක්්‍යතා ප්‍රදේශය. හදන්න පුළුවන්. එහෙනම් මේ ඇඳපු රේඛාව නිෂ්පාදන හැකියා මායිම් හදන්න පුළුවන් උපරිම භාණ්ඩ සේවා ප්‍රමාණයන්ගේ උපරිම සීමාව. මේ සීමාවට යට මෙන්න මේ ප්‍රදේශයට නමක් මොකක්ද තේ නම? සක්්‍යතා ප්‍රදේශය. හැබැයි පුතේ මෙතෙන්ට මම අහන පුතාට පුළුවන්ද මේ ගෙට ඉස්සරහින් තියෙන ඉඩ මේ පැල හිටවන්න? වැටෙන් එහා පැනලා පැල හිටවන්න පුළුවන්. ඕනම් බලන්න පාඩම ඉවරනට පස්සේ වැටෙන් එහා පැත්තට ගිහින් උදැල්ලක් තරම් පැලයක් හිටවල බලන්න. නිකන් කළා බලන්න පරීක්ෂණයක දෙට්ට වෙලා කරන්න. ක්‍රියාකාරකම්. ඊට මොකද වෙන්නේ? අල්ලපු ගෙදර ගාවිලා ඔලුවට කියලා බානවා පොල්ලකින් ඩාල් ගාලා. ඇයි? අපිට ඊටම අයිති නෑ. අපිට උපරිම සීමාව වෙන්න මේ වැටෙන් එහා පැල හිටවීමේ හැකියාවක් නෑ. එහෙනම් පුතේ මේ රටට හදන්න පුළුවන් උපරිම සීමාව ඔන්න. මේ මායිම් වක්‍රයට ඉස්සරහින් තියෙන කිසිදු ලක්ෂයක සංයෝගයක් නිපදවීමේ හැකියාවක් නෑ. මේ 80යි 50යි මේ කිසිම ලක්ෂයක සංයෝගයක් නිපදවීමේ හැකියාවක් නෑ. රයිට් රූලර් කරලා ලියන්න. හැකියාවක් නෑ. ඒ නිසා පුතේ මායිම් වක්‍රයට ඉදිරියෙන් තියෙන ප්‍රදේශයට අපි නමක් කියනවා. මොකද්ද කියන නම? අසක්්‍යතා ප්‍රදේශය. ඇයි බැරි? මේකේ උපරිම සීමාව. අපේ රට සතු සම්පත් ටික හිගයි, සීමිත හිග සම්පත්. හිග සම්පත් වලින් හදන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි ඔය තියෙන්නේ. මායිම් වක්‍රයට ඇතුළත ප්‍රදේශයට කියනවා සක්්‍යතා ප්‍රදේශය. ඉස්සරහ ප්‍රදේශයට කියනවා අසක්්‍යතා ප්‍රදේශය. රයිට් රූලර් කරන්නේ. නමුත් මායිම් වක්‍රයට ඉදිරියෙන් ඇති මායිම් වක්‍රයට ඉදිරියෙන් නැති කිසිදු ලක්ෂයක භාණ්ඩ සංයෝගයක් නමුත් මායිම් වක්‍රයට ඉදිරියෙන් නැති කිසිදු ලක්ෂයක සංයෝගයක් මායිම් වක්‍රයට ඉදිරියෙන් නැති කිසිදු ලක්ෂයක සංයෝගයක් නිපදවීමේ හැකියාව කිසිදු ලක්ෂයක සංයෝගයක් නිපදවීමේ හැකියාව ආර්ථිකයට නැත. එම නිසා
එම නිසා මායිම් වක්‍රයට ඉදිරියෙන් ඇති ප්‍රදේශය. එම නිසා මායිම් වක්‍රයට ඉදිරියෙන් ඇති ප්‍රදේශය. එනිසා මායිම් වක්‍රයට ඉදිරියෙන් ඇති ප්‍රදේශය. එනිසා මායිම් වක්‍රයට ඉදිරියෙන් ඇති ප්‍රදේශය. රතු පෙන ගන්න පිටතට. එනිසා මායිම් වක්‍රයට ඉදිරියෙන් ඇති ප්‍රදේශය රතු පෙන අතර ගන්න. කියමුද? අසක්්‍යතා ප්‍රදේශය. අසක්්‍යතා ප්‍රදේශය. අසක්්‍යතා ප්‍රදේශය ලෙස හැඳින්වේ. අසක්්‍යතා ප්‍රදේශය ලෙස හැඳින්වේ. හරිද? අසක්්‍යතා ප්‍රදේශය ලෙස හැඳින්වේ. හරිද? රයිට්. හොඳ උස්ම ගන්න. එහෙනම් මෙන්න සීමාව. මේ ටික සක්්‍යතා ප්‍රදේශ, මේ ටික අසක්්‍යතා ප්‍රදේශ. ඔබේ ගෙදර වැට ගන්න. අද වැට ගන්න වින් කල්පනා කරන්න දෙනවා. මේ අපේ ගෙදර ඉඩමේ හැකියාව, අපේ වගා කිරීමේ හැකියාව. මේ ටික පුළුවන් වගා කරන්න. සක්්‍යතා ප්‍රදේශය. මේවා වගා කරන්න බෑ අපිට අයිති නෑ අසක්්‍යතා ප්‍රදේශය. හරිද? රයිට්. පුතේ මෙන්න මේකයි මේ පාඩමේ තියෙන්නේ. මෙන්න මේ පස්තාර කෑල්ල පාවිච්චි කරලා ආර්ථික සංකල්ප නිරූපණය කරන්න පුළුවන්. ඔය පස්තාර කෑල්ල පාවිච්චි කරලා පුතේ ආර්ථික සංකල්ප නිරූපණය කරන්න පුළුවන්. හරිද? දැන් ලබන සතියේදීලා කරන්නේ ඒක. පස්තාර කෑල්ල පාවිච්චි කරලා ආර්ථික සංකල්ප නිරූපණය කරන්න පුළුවන්. මේ තියෙන මම පුතාට ටියුට් එකක් ගහලා දෙන්නේ. ඔය සංකල්ප ලියලා ඉන්න ගියාම හම්බෙලි පුතේ. ඒ නිසා මේ ටියුට් එකක් ගහලා දුන්න මොකක්ද? මේක තමයි අපි සංකල්ප නිරූපණය කරන්නේ. මේකේ සංකල්ප 104ක්. ඔක්කොම පාස් පේපර් ටික ඔක්කොම ටික. පාස් පේපර් ටිකක් දාලා ටියුට් එක ගහලා දුන්නා. පුතේ පන්ති ගාස්තුවත් මේ ටියුට් එකටම ඇඩ් කරලා තියෙන්නේ. මේ ටියුට් තියෙන තැන තියෙන්නේ කොහෙද? අකුරැස්සවට ළමයි ගන්න කොහෙද? අකුරැස්ස ඉසුරු බුක් සිටි. අර සියත්තා ක්ලාස් එකේ නෙවෙයි ක්ලාස් එක ඉස්සරහ. ක්ලාස් එක ඉස්සරහ තියෙන ඉසුරු පොත් කඩෙන් ගන්න පුළුවන්. පිටපැත්තට දරුවෝ ಭಾರತ රෙදි පිරිමාලිගේ ඉස්සරහින් ಭಾರತ රෙදි කඩේ ඉස්සරහ තියෙන පබසර ෆෝන් ෂොප් කියලා එකෙන් ගන්න පුළුවන්. මොරෝකවට දරුවෙක් නම් මොරෝක සිපාරා පන්තියෙන් ගන්න පුළුවන්. බෙරළපනාතර අවට දරුවෙක් නම් බෙරළපනාතර ඉස්කෝල ළඟ තියෙන නිල්වලා පන්තියෙන් ගන්න පුළුවන්. ඔය වුණ තැනින් ගන්න පුළුවන්. පුතේ සොච්චම් පන්ති ගාස්තුවක් අය කරන්නේ 750. ටියුට් එකට මේක දීලා 750 ගන්න එතනින් ඉවරයි. ආයේ බැංකු ගාන ගිහිල්ලා මේක වන්නයි මේ බිල් මේක ඒව කරන්නේ ඒ මුකුත් නැහැ. 750. මේ 750යි තියෙන්නේ පුතේ ටියුට් ෆීස් එකයි zoom charges එකයි විශාල data ප්‍රමාණයක් කරනවා පුතේ data ගාස්තුව විතරයි. හරිද? අපි මේකෙන් ආදායමක් ගන්න ලාභයක් ගන්න නැහැ. ඔබට මේ දුෂ්කර ප්‍රදේශේ මාතර නැහැ. මම පන්ති දෙකයි කරන්නේ පුතේ මොරෝකයි අකුරැස්සයි විතරයි. රටවටේ බදාගෙන කරන්නේ. පන්ති දෙකයි කරන්නේ. ඔන්න ඔය තැන් ටික තියෙනවා. රුපියල් 750 කිව්වා ටියුට් එක ගත්ත එතනින් ඉවරයි. හැබැයි ලබන සතිය වෙද්දී හැම දරුවෙම පුතේ නිබන්ධනය තියාගන්න. මේ සංකල්ප පුතේ ලියලා ඉන්න ගියොත් වෙලාව යනවා. ඒ නිසා ලබන සතියේදී හෙට වෙද්දී ලබන සතියේදී අනිවාර්යෙන් අරගෙන තියාගන්න. නැවත පන්තියේ තියෙන කවද්ද? ඉරිදා හෙට 12:30. රයිට්. අපි අද නිර්වචන ලියලා යන් නිර්වචන ලියන්න. මොකක්ද පුතේ අපි නිර්වචන? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියන්නේ මොකක්ද? අද ඔන්න කළා අන්තිම නිර්වචනයත් ලියන්න. හරිද? රයිට්. මෙන්න පුතේ නිර්වචන මම පුතාට ගොඩනගන ආකාරය කියලා දෙන්න. හම්මේ. මෙන්න නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියන්නේ මෙන්න මේක. පුතේ අපි කියනවා මෙන්න මේක. යම්කිසි අවස්ථාවක සම්පත් සම්භාරය ගන්න. සම්පත් සම්භාර. යම්කිසි අවස්ථාවක රටක තියෙන මොකද ගන්න පුතේ? සම්පත් සම්භාරය ගන්න. මොකද ගන්න? යම් අවස්ථාවක රටක තියෙන සම්පත් සම්භාරය ගන්න. සම්පත් සම්භාරය.
යම් අවස්ථාවක්. ඔන්න අද දවසේ මොකද අද දවසේ 2020යි 12යි 12නේ හොඳ දවසක්. ඔය ලියනවල ලියන්නේ මොනවද අතල ඉන්න ඕනේ. හරිද? 2020යි 12යි 12 ඔන්න අද දවසේ මේ ලංකාව කියන රටේ සම්පත් සම්භාරය ගත්තා. හරිද? හරිද? ගත්ත සම්පත් සම්භාරය. හැබැයි පුතේ සම්පත් සම්භාරය මෙහෙමයි පාවිච්චි කරන්නේ. කොහොමද? පූර්ණ සේවා නියුක්ත. සම්පත් ටික පාවිච්චි කරන්නේ කොහොමද පුතේ? පූර්ණ සේවා නියුක්ත. හරි සරලයිනේ. පූර්ණ සේවා නියුක්ත කියන්නේ මොකක්ද දන්නවද පුතේ? සම්පත් ටික 100ට 100ක් යොදාගෙන. අර පන්තියේ නම් බංකු 50ම ළමයි වාඩි කරලා. අර මුලින්ම ගත්ත ගොවිබලේ නම් අක්කර 10ම වගා. අන්න එහෙම වගා කරොත් අපි ඒකට කියනවා පූර්ණ සේවා නියුක්තිය. ඒ කියන්නේ පුතේ රටේ සම්පත් ටික ඔක්කොම යොදා ගන්නවට අපි වචනයක් කියන මොකද වචනේ? පූර්ණ සේවා නියුක්තිය. රටේ සම්පත් ටික ඔක්කොම යොදාගෙන ඒවයින් උපරිම ඵලදාව ගන්න. අපි ඒක නමක් කියනවා පුතේ පූර්ණ නිෂ්පාදනය. මොකක්ද මේ පූර්ණ නිෂ්පාදනය කියන්නේ? ඒවයින් උපරිම ඵලදාව ගන්න, ප්‍රයෝජනෙ ගන්න. අර අපි කිව්ව විදිහට අක්කරයකින් කිලෝ 500 නම් 500න් 500ම ගන්න. උපරිම ඵලදාව ගන්න. එහෙනම් අපි කියන මොකක්ද? යම් අවස්ථාවක රටක සම්පත් සම්භාරය කොහොමද යොදාගන්නේ පුතේ? හැමෝම කියමු. පූර්ණ සේවා නියුක්තව පූර්ණ නිෂ්පාදනය සහිතව. මොකද පුතේ පූර්ණ සේවා නියුක්තිය කියන්නේ? රටේ සම්පත් ටික ඔක්කොම යොදාගෙන. පූර්ණ නිෂ්පාදනය කියන්නේ මොකද්ද? ඒවයින් උපරිම ප්‍රයෝජන අරගෙන. හදන්න පුළුවන් භාණ්ඩ සංයෝග ටික පස්තාර කඩදාසියක ලකුණු කරා. එහෙනම් මොකද පුතේ ආයෙ කියමු. යම් අවස්ථාවක රටක අන්න අද දවසේ ලංකාව කියන ආර්ථිකයේ සම්පත් ටික කොහොමද යොදාගන්නේ? පූර්ණ සේවා නියුක්තව පූර්ණ නිෂ්පාදනයක් සහිතව. ඒ කියන්නේ පුතේ මම කළා හෙට කියන වචන දෙකේ තේරුම. පූර්ණ සේවා නියුක්ති කියන්නේ ඔක්කොම යොදාගෙන. පූර්ණ නිෂ්පාදනය කියන්නේ උපරිම ඵලදාවක් ලැබෙන පරිදි යොදාගෙන. හදන්න පුළුවන් උපරිම භාණ්ඩ ටික පුතේ අපි පස්තාර කඩදාසියේ ලකුණු කරා. පොතේ ලකුණු කරා. ඒ ලකුණු කළා ඒ ටික යා කරාට පස්සේ ආපු රේඛාව තමයි පුතේ කිව්වේ මොකක්ද? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. එහෙනම් නිර්වචනයේ විදියට ගන්න පුතේ අද දවසේ අපි කරපු ටික නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර නිර්වචනය වෙන්නේ මොකද්ද? අද දවසේ අපි කරපු ටික. කියමු කරපු ටික. මෙන්න කරපු ටික. යම් අවස්ථාවක රටක සම්පත් සම්භාරය පූර්ණ සේවා නියුක්තව පූර්ණ නිෂ්පාදනයක් සහිතව නිෂ්පාදනයට යොදාගෙන. සරලව කියන්නකො ඔක්කොම ටික උපරිමයෙන් යොදාගෙන. පූර්ණ සේවා නියුක්තිය කියන්නේ ඔක්කොම ටික. පූර්ණ නිෂ්පාදනය කියන්නේ උපරිම ඵලදාන. උපරිම අස්වැන්න. යම් අවස්ථාවක යම් රටක සම්පත් සම්භාරය පූර්ණ සේවා නියුක්තව පූර්ණ නිෂ්පාදනයක් සහිතව නිෂ්පාදනයට යොදාගෙන නිපද විය හැකි උපරිම භාණ්ඩ සංයෝග. අපි ගොමේ හදන්න පුළුවන් උපරිම භාණ්ඩ සංයෝග. ප්‍රස්ථාර කඩදාසියක ලකුණු කරලා ඒ ටික යා කරාමෙන රේඛාවට කිව්ව නම මොකද නම් පුතේ? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. උපරිම සංයෝග ටික ලකුණු කරා අපි කළ දේ ලියමු. කළ දේ තමයි නිර්වචනය. ලකුණු කරා ඒ ටික යා කරාට පස්සේ රේඛාවට කියන පුතේ නම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. එහෙනම් කියමු යම් අවස්ථාවක යම් රටක සම්පත් සම්භාරය පූර්ණ සේවා නියුක්තව පූර්ණ නිෂ්පාදනයක් සහිතව නිෂ්පාදනයට යොදාගෙන නිපද විය හැකි උපරිම භාණ්ඩ සංයෝග යා කරමින් අඳින රේඛාව නිෂ්පාදන හැකියාවයි වක්‍රයයි. ආයෙත් දැන් මාත් කියන්න ඕන හරිද? කො පටන් ගන්නවා?
යම් අවස්ථාවක යම් රටක සම්පත් සම්භාරය පූර්ණ සේවා නියුක්තව පූර්ණ නිෂ්පාදනයක් සහිතව නිෂ්පාදනයට යොදාගෙන ඔක්කොම ටික උපරිමයෙන් නිෂ්පාදනයට යොදාගෙන නිපදවිය හැකි උපරිම භාණ්ඩ සංයෝග යා කරමින් අඳින රේඛාව නිෂ්පාදන හැකියාමයි වක්‍රය. පුතාගේ යාළුවෝ ඉන්නවා නම් විභාගයක් ඇරලා ආපු අය ඕන දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ පන්තිය වල අය කියලා වෙනසක් නැහැ. ටියුට් එක ගන්න ගියාම කවදාවත් අහන්නේ ඔය කාගේද පන්තිය නේ මොනවත් නැහැ. ටියුට් එක ගෙල්ලන්න ටියුට් එක දෙයි අරන් එන්න. ඔයා මගේ පන්තිය එනවාද අදාළ මුකුත් නැහැ. ඕන දරුවෙකුට සහභාගී වෙලා ඉගෙන ගන්න පුළුවන්. මේක විවෘතයි. මේ අන්තර්ජාලය විවෘතයි. අන්තර්ජාලයට සීමා නැහැ. අපි සීමා දාලා නැහැ කවදාවත් දරුවෙකුට. පුංචි පන්ති ගාස්තුවක් ගන්න. ඕන දරුවෙකුට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න මතක් කරගන්න. අපි ආයෙසරක් නිර්වචනය කරලා නිර්වචන ලියලා යන්න බත් ටිකක් කාලා මොකද කරන්නේ? අවසරයි. බත් එක කාලා නිදා ගන්නවා නේ රායි. ඒක කරන්නේ පටගමු. මෙන්න යම් අවස්ථාවක යම් ආර්ථිකයක සම්පත් සම්භාරය. කිමු යම් අවස්ථාවක යම් ආර්ථිකයක සම්පත් සම්භාරය පූර්ණ සේවා නියුක්තව පූර්ණ නිෂ්පාදනයක් සහිතව නිෂ්පාදනයට යොදාගෙන නිපදවිය හැකි උපරිම භාණ්ඩ සංයෝග යා කරමින් අඳින රේඛාව නිෂ්පාදන හැකියාවයින් වක්‍රයයි. යම් අවස්ථාවක යම් ආර්ථිකයක සම්පත් සම්භාරය පූර්ණ සේවා නියුක්තව පූර්ණ නිෂ්පාදනයක් සහිතව නිෂ්පාදනයට යොදාගෙන නිපදවිය හැකි උපරිම භාණ්ඩ සංයෝග යා කරමින් අඳින රේඛාව නිෂ්පාදන හැකියාවයින් වක්‍රයයි. දැන් දෙටින් අම්මයි යම් අවස්ථා යන්නේ නිෂ්පාදන හැකියාවයින් වක්‍රය යනු නිෂ්පාදන හැකියාවයින් වක්‍රය යනු නිෂ්පාදන හැකියාවයින් වක්‍රය යනු යම් අවස්ථාවක නිෂ්පාදන හැකියාවයින් වක්‍රය යනු යම් අවස්ථාවක යම් ආර්ථිකයක යම් අවස්ථාවක යම් ආර්ථිකයක යම් අවස්ථාවක යම් ආර්ථිකයක නිෂ්පාදන හැකියාවයින් වක්‍රය යනු යම් අවස්ථාවක යම් ආර්ථිකයක පවත්නා සම්පත් සම්භාරය පූර්ණ සේවා නියුක්තව සම්පත් සම්භාරය පූර්ණ සේවා නියුක්තව සම්පත් සම්භාරය පූර්ණ සේවා නියුක්තව පූර්ණ නිෂ්පාදනයක් සහිතව පූර්ණ සේවා නියුක්තව පූර්ණ නිෂ්පාදනයක් සහිතව පූර්ණ සේවා නියුක්තව පූර්ණ නිෂ්පාදනයක් සහිතව පවත්නා තාක්ෂණය යටතේ පවත්නා තාක්ෂණය යටතේ පවත්නා තාක්ෂණය යටතේ පවත්නා තාක්ෂණය යටතේ නිපදවිය හැකි
පවත්නා තාක්ෂණයටතේ නිපද විය හැකි. පවත්නා තාක්ෂණයටතේ නිපද විය හැකි. උපරිම විකල්ප භාණ්ඩ සංයෝග. පවත්නා තාක්ෂණයටතේ නිපද විය හැකි. උපරිම විකල්ප භාණ්ඩ සංයෝග නිපද විය හැකි. උපරිම විකල්ප භාණ්ඩ සංයෝග උපරිම විකල්ප භාණ්ඩ සංයෝග යා කරමින් අඳිනු ලබන උපරිම විකල්ප භාණ්ඩ සංයෝග යා කරමින් අඳිනු ලබන රේඛාවයි. යා කරමින් අඳිනු ලබන රේඛාවයි. යා කරමින් අඳිනු ලබන රේඛාවයි. හරිද? right. මම ආයෙසරක් කියනවා පුතේ බලන්න ආයෙසරක් පොඩ්ඩක් චෙක් කරලා නිර්වචන වැරදුනොත් වැරදුනාමයි. මෙන්න යම් අවස්ථාවක යම් ආර්ථිකයක නිෂ්පාදන හැකියාමායින් වක්‍රය යනු මුල ඉඳලා බලමු. නිෂ්පාදන හැකියාමායින් වක්‍රය යනු යම් අවස්ථාවක යම් ආර්ථිකයක සම්පත් සම්භාරය පූර්ණ සේවා නියුක්තව පූර්ණ නිෂ්පාදනයක් සහිතව පවත්නා තාක්ෂණයටතේ නිෂ්පාදනයට යොදාගෙන නිපද විය හැකි උපරිම භාණ්ඩ සංයෝග යා කරමින් අඳිනු ලබන රේඛාවයි. හරිද? right. පණිවිඩ කීපයක් තියෙනවා මෙන්න මේ පණිවිඩ කීපය අහගන්න ටට්ටක් ගාලා අත්‍යවශ්‍යයි පණිවිඩ කීපය. උදාහරණ ලබන සතියේ අපි ඉවර කරපු පාඩමේ විභාගයේ තියෙන ප්‍රශ්න පත්‍රේ තම තියලා තියෙන ටියුට් එකත් ටියුට් දෙකයි ප්‍රශ්න පත්‍රේ තියලා තියෙන ගන්න. ටියුට් දෙකයි ප්‍රශ්න පත්‍රේ තියලා තියෙන ගන්න. මෙන්න මේ නිවේදන අහගන්න. ලබන සතියේ ඔබට ආර්ථික පද්ධති පාඩමේ විභාගය ඔන්ලයින් තියෙනවා. මම වෙලාව ලබන සතියේ කියනවා. 2 පුතා මෙච්චර කලක් මට WhatsApp group එකේ නැත්තම් 071 560 5134ට WhatsApp number එක එවන්න. WhatsApp number එක දාන්න. හරිද? මේ WhatsApp group එකේ නැති අය දැන් WhatsApp number එක දාලා තමයි කන්නේ. හරිද? right. ඊට පස්සේ WhatsApp number එක දැන් දාන්න. පුතාට password එකයි ID කියන්නේ හැමෝටම එකක් දෙන්න. ඔයාලට password එක බැරි වෙලාවත් ආවේ නැතොත් යාළුවෙක්ගෙන් ඉල්ලලා යන්න. ඒක මේ ආයේ රහසක් මුකුත් නැහැ. හැමෝටම එක password එකක් දෙන්න. හරිද? එහෙම ගැටලුවක් නැහැ. පුතේ එතකොට මම පුතාට පොඩි ඉල්ලීමක් කරනවා. ඒ තමයි අපේ පන්තිවල මීට වඩා ළමයි ඉන්දියා. දැන් ඒ දරුවෝ මේ අන්තර්ජාල පාස්කම් නැතිකම නිසා දුරස්ත වෙලා ඉන්නේ. ඒ දරුවෝ කොහොම හරි සම්බන්ධ කරගන්න. මතක තියාගන්න මේ විපතක් මේ මානව සංගතියේ විපතක් වෙච්ච වෙලාවක් ආර්ථික කඩම් වැටලා නන්නත්තර වෙච්ච වෙලාවක් පුළුවන් නම් ඔබේ පන්තියේ ඔබේ ළඟ ඉඳපු දරුවා දරුවා නෙවෙයි ඔබේ යාළුවා ඉගෙන ගන්නවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. අන්තර්ජාල පහසුකම් නැති වෙන්න පුළුවන්, ෆෝන් එකක් නැති වෙන්න පුළුවන්, ඌ විභාගේ අතහැරලා වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා පුතේ මම කාරණු කිල්ලීමක් කරනවා. ආත්මාර්ථකාමී විදියට හිතන්න එපා වෙනදා වගේ. පුළුවන් නම් ඔබේ ගෙදරට ඔබේ යාළුවා ගෙන්නගෙන ඔබේ පරිගණකයෙන් ඔබේ ෆෝන් එකෙන් ඌටත් ඉගෙන ගන්න අවස්ථාව දෙන්න. පුළුවන් නම් ඌ ගැන හොයලා බලන්න. ඔබේ පන්තියේ ළඟ ඉඳපු එක, ඔබේ පාසලේ ළඟ ඉඳපු මිත්‍රයා ඔන්ලයින් මේ කොරෝනා නිසා හැරිලා ගිහිල්ලාද කියලා පොඩ්ඩක් හොඳට හොයලා බලන්න. එහෙම බලලා ඒ දරුවට පිහිට වෙන්න. හරිද? ඔබට පුළුවන් ඔබේ පරිගණක ඔබේ නිවසට ගෙන්නගෙන කොහොමාරි උට ගන්නන්න පුළුවන්. නැත්තම් දැනුවත් කරන්න මේ YouTube එකට දාලා තියෙන ඒක ඩවුන්ලෝඩ් කරන් ගිහින් බලපන්. එහෙම කියලා මොනවා හරි කළා ඔබේ ළඟ ඉන්න යාළුවක් දාන්න අරගන්න. මගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම දේ සහයෝගය දෙනවා. පන්ති ගාස්තු කරලා තියෙන්නේ. රෙකෝඩ් කරලා YouTube එකට දානවා හැමෝටම බලන්න පුළුවන්. තව මගෙන් වෙන දෙයක් තියෙනවා නම් කතා කරලා කියන්න අනිවාර්යෙන් සහයෝගය දෙනවා. මම ඔබෙන් කරන ඉල්ලීම තමයි ඔබේ යාළුවා ගැන හොයන්න. ඔබේ යාළුවට මගේ පන්ති ආවත් නාවත් ඔබේ යාළුවා අමතක කරන්න එපා. එයා ඉගෙන ගන්නවද කියලා හොඳ අවධානයෙන් ඉන්න. විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න කොහොම හරි විසඳගෙන යාළුවා මේකට සම්බන්ධ කරන්න. ගැටලුවක් තියෙනවා කතා කරන්න. අපි ආයි හම්බෙන්නේ හෙට 12යි 30. ඉරිදා 12යි 30. ආයුබෝවන් තෙරුවන් සරණයි.